ඔව් ආදරණීය දරු දෙරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදය තුලින් මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ විභාග ප්‍රශ්න ගණනාවක් විශ්ලේෂණය කළා. අපි ඒ තුලින් මූල්‍ය කළමනාකරණය කියන පාඩමට අදාළ පාඩම් පරිච්ඡේද 9ක් තියෙනවානේ. ඒ පරිච්ඡේද 9ට අදාළව විභාගවලට මොන වගේ විෂය කරුණු වලින් ප්‍රශ්න යොමු වුණාද? ඒ ප්‍රශ්න යොමු වන ස්වභාවය, ඒවට ප්‍රධාන පාලක පරීක්ෂකතුමා අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය සහ ලකුණු ලබා දෙන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත්තා. ඊට අමතරව ඒ ප්‍රශ්න තුලින් තව ඉදිරියේදී අපට යොමු විය හැකි නව ප්‍රශ්න පිළිබඳ අපි పూర్ව අර්ථකථන කළා. හෙවත් අපි මේ කතා කරන ගැටලු තුලින් 2022 23 වැනි ළඟ අවුරුදු වලදී නැවත විභාගෙදී යොමු වෙන්න පුළුවන් ආදර්ශ ප්‍රශ්න නැත්නම් අනුමාන ප්‍රශ්න නිර්මාණයක් කළා. ඒ නිර්මාණය ඔබ නිවසේදී හොඳින් තහවුරු කරගන්න කියලා මම ඉල්ලීමක් කරා. මම ඔබත් සමග එකතු වෙලා ප්‍රශ්න නිර්මාණය කරන එකට අමතරව ඔබ තනිවම ඒක කරන්න කියලා මම කිව්වේ. එසේ කිරීම තුළින් විෂය කරුණු හොඳින් ධාරණය වෙනවා. විභාග ප්‍රශ්න වලට ඔබ හොඳින් යොමු වෙනවා, හුරු වෙනවා. ඕනෑම විභාග ප්‍රශ්නයක් Tamanට ලැබුණම Tamanට හුරු පුරුදු ප්‍රශ්නයක් විදියට ඒක තේරුම් අරගෙන බොහොම සැහැල්ලුවෙන් නිවැරදිව පිළිතුරු ලියීම හැකියාව ලැබෙනවා කියලා මම තහවුරු කරා. අපි අද පාඩම් පරිච්ඡේදනුත් කතා කරන්නේ අවසාන කියන්නේ මෑත කාලයේදී ආපු අවසාන විභාග ප්‍රශ්න. ඒ කියන්නේ 2016, 17, 18 කියන වර්ෂවලින් මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ ප්‍රශ්න. අපි 2019, 20, 21 කියන අලුත්ම පේපර් තුන වෙන වෙනම සාකච්ඡා කරන බව ඔබ දන්නවා. එතකොට අද මේ පරිච්ඡේදයෙන් ඔබ 2016, 17, 18 දී යොමු වෙච්ච මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ ගැටලුත් අනිවාර්යයෙන්ම නිර්වුල්ව තේරුම් ගන්නවා ඇති. ඒ තුලිනුත් ඔබ අද මේක සාකච්ඡා කිරීමෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න නෙමෙයි. මොකද මේ ප්‍රශ්නම නැවතෙන්නේ නැහැනේ. මේවම ස්වරූපය වෙනස් කරලා ඉන්නේ. ස්වරූපය වෙනස් කරලා හෝ වෙනත් කියන්නේ මෙතෙක් එක එක පරිච්ඡේද වලින් ටච් නොවෙච්ච නැත්නම් විභාගෙ ස්පර්ශ නොකරපු තැන් වලින් තමයි ප්‍රශ්න යොමු වෙන්නේ. ඒ නිසා මේ සාකච්ඡාවෙනුත් බලන්න ඔබ වර්තමානයේ නෙවෙයි ඉදිරිය. එනම් 2022, 23 ගැන විභාගයට අදාළ කුසලතා තමයි නිර්මාණය කරගන්න ඕනේ. පැහැදිලිනේ? අපි මුලින්ම කතා කරනවා 2016 විභාගයට යොමු වෙච්ච අභ්‍යාස කීපයක්. 6 වෙනි ප්‍රශ්න රෝමි ලක්කම් 4 වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නේ. මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන අරමුණු දෙකක් දක්වන්න. ඕක නිතරම අහන ප්‍රශ්නයක් මතක ඇතිනේ. මූල්‍ය කළමනාකරණය අපි ආරම්භයේදීම න්‍යායාත්මක පාඩම කරද්දී පළවෙනි පාඩම් පරිච්ඡේදයටම අදාළව මූල්‍ය කළමනාකරණ අරමුණු කතා කරා. එයින් ප්‍රධානම අරමුණක් මතකනේ මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානම අරමුණ. ඒක වෙන වෙනම අහනවා. විශේෂයෙන්ම වාස්තවික පේපර් එකේ කෙටි ප්‍රශ්න පත්‍රයේදී අහනවා මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානම අරමුණ. තේරුණාද? ඊට අමතරව අතිරේක අරමුණුත් තියෙනවා. දැන් මේ අහලා තියෙන පොදුවේ. එතකොට පොදුවේ ඇහුවත් මං කියන්නේ මුලින්ම ඔබ මේ ප්‍රධාන අරමුණ ලියන්න. මේකනේ ප්‍රධාන මේක. මේක තමයි ප්‍රධානම අරමුණ. ව්‍යාපාර අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි අගය නැත්නම් ධනය උපරිම කිරීම. ව්‍යාපාර අයිතිකරුවන්ගේ ව්‍යාපාර හා සබැඳි අගය නැත්නම් ධනය උපරිම කිරීම. මතකයිනේ? ඕනෑම ව්‍යාපාරිකයෙක් තමන් සතු ධනය ව්‍යාපාරයකට යොදවලා කලක් ව්‍යාපාර කටයුතු කරගෙන ගිහිල්ලා ඒ ව්‍යාපාරය ඈවර කිරීමේදී හෝ ඒ ව්‍යාපාරෙන් තමන් ඉවත්ව යාමේදී තමන් යෙදූ අරමුදලට වඩා වැඩි මුදලක් නැත්නම් වැඩි ධනයක් තමන් සතු කරගන්න අනිවාර්යයෙන්ම අපේක්ෂා කරනවා. ඒක තමයි මානව වර්ගයේ ස්වභාවය. ඒක මටත් පොදුයි ඔබටත් පොදුයි. පැහැදිලිනේ? එමනම් හිමිකරුවන් වෙනුවෙන් මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය දියත් කරන හිමිකරුවන් වෙනුවෙන් මූල්‍ය කළමනාකරණ ක්‍රියාවලිය දියත් කරන මූල්‍ය කළමනාකරුවන්ගේ ප්‍රධානම වගකීම වෙන්නේ තමන්ගේ මූල්‍ය කළමනාකරණ තීරණ මගින්. නැත්නම් සෑම තීරණයක් මගින්ම හිමිකරුවන්ට ව්‍යාපාරය හා සබැඳි අගය තියෙනවනේ. වෙන විදිහකින් කියනවා නම් හිමිකරුවන්ට ව්‍යාපාරයේ සතු වත්කම් වල අගය.
හිමිකරුවන්ට ව්‍යාපාරය හා සබැඳියගේ කෙනෙකි තේරුම ව්‍යාපාරයක් කියන්නේ ව්‍යාපාරික නමක් නෙවෙයිනි නමට නෙවෙයි අපි ව්‍යාපාරය කියන්නේ නම කියන්නේ නාමික දෙයක්නේ ඒ ව්‍යාපාර නාමය යටතේ පවතින වත්කම් සමුදාය තමයි අපි ව්‍යාපාරය කියලා අදහස් කරන්නේ. එහෙනම් ඒ වත්කම් අයිතිකාරද හිමිකරුවන්ට. එහෙනම් ව්‍යාපාරය හා සබැඳියගේ කියන්නේ ව්‍යාපාරයේ තුල හිමිකරුවන්ට අදාළව පවතින වත්කම් වලගේ වැඩි වෙන්න ඕන. වත්කම් වලගේ වැඩි වෙන්න ඕන. එහෙනම් සෑම මූල්‍ය කළමනාකරන තීරණයක් මගේ උත්සාහ කරන්නේ ඒ ව්‍යාපාරයේ හිමිකරුවන්ට අදාළ වත්කම් වලගේ උපරිම කිරීම. මේක තමයි අයිතිකරුවන්ගේ ව්‍යාපාර හා සබැඳියගේ නැත්නම් ධනෙ නැත්නම් ස්කන්ධ උපරිම කිරීම කියන්නේ. ප්‍රධානම අරමුණ ඕකයි. අමතර අරමුණු තමයි ලාභය උපරිම කිරීම. ලාභයත් උපරිම වෙන්න ඕන. දැන් සමහරට වත්කම් වලගේ වැඩි වෙනවා. වත්කම් තියෙනවා ඒක හරි. නමුත් සාමාන්‍ය දිනදා ව්‍යාපාර කටයුතු මගින් නැත්නම් මෙහෙයුම් කටයුතු වලින් උපයන ලාභය ප්‍රමාණවත් නොවේ නම් ඒකත් ප්‍රශ්නයක් නේ. දැන් දෛනික වියදම් තියෙනවනේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා. අමුඩුව විමලදී ගන්න. දෛනික ගමන් ගාස්තු, සේවා ගාස්තු ගෙවන්න. ඒ වගේම අපි හිතමු වැටුප් වියදම්, ඩේ සැලරිස්, දෛනික වැටුප් ගෙවන්න. තේරුණාද? ඒ සදා මුදලක් අවශ්‍යයි. අනික අපේ හිමිකරුවන් පවා මේ යකඩ නෙවෙයිනේ. ඒගොල්ලොත් යැපෙන්න ඕනේ. ඒගොල්ලන්ටත් පෞද්ගලික කුටුම්බයන් තුල වියදම් තියෙනවා. ඒ වියදම් හරි ආවරණය කරගන්න ලාභයකුත් ඕනේ. නේ? එහෙනම් වත්කම් වලගේ වැඩි එක හරි. දැන් අපි හිතමු ව්‍යාපාරයකට මිලියන 5ක් යොදවල දැන් වසර ගණනාවකට පස්සේ මිලියන 5 මිලියන 500ක වත්කම් බඩපත් වෙලා තියෙනවා. ඉතින් වත්කම් එක එක විකුණ ජීවත් වීම නෙවෙයිනේ හිමිකරුවන්ගේ අපේක්ෂාව සහ වියුත්තේ ඒක නොවේයිනේ. ඒ වත්කම් තව තවත් පුරුදු කරගන්න අතරම ද්‍රවශීලතාවයක් ඇති කරගන්න ප්‍රමාණවත් ලාභයක් උපයන්නත් ඕන. තේරුණා? අන්නේ ලාභ උපරිම කර ගැනීමත් එහෙනම් ලාභ උපරිම කර ගැනීමත් මූල්‍ය කල්පනාකරුගේ ප්‍රධාන වගකීමක් නැත්නම් අරමුණක් වෙනවා. කාර්ය නැත්නම් ප්‍රධානම වගකීමක්. ඒකත් අපේ පැත්තෙන් අරමුණක්. දැන් අපි තුන් ව්‍යාපාරයක් සතුව තියෙනවා වැවිලි භෝග වගාවට අදාළ වත්තක්. අක්කර ගණනාවක වත්තක්. අපි තුමු එක තේ වෙන්න පුළුවන්, කුරුඳු වෙන්න පුළුවන්, පොල් වෙන්න පුළුවන්, රබර් වෙන්න පුළුවන්. ඒක තව යටි වගාවන් තියෙන්න පුළුවන්, අතුරු භෝග, පළතුරු තියෙන්න පුළුවන්. ඒ වත්තේ වටිනාකම සෑම දිනකම, සෑම මාසකම, සෑම වසරකම ඉහළ යනවා. ඒක අපි දන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම ඉහළ ගියයි කියලා ඒ වත්තේ වැඩ කරන සේවකයන්ට පඩි ගෙවන්න ඕනේ. ඒ වගේම පොහොර වර්ග වලට වියදම් කරන්න ඕනේ. තේරුණාද? වත්ත හෙලිපෙහෙලි කරන්න, තනකොළ සුද්ධ කරන්න වියදමක් යනවා. තව අමතර වියදම් ගණනාවක් තියෙනවනේ. ඒ වියදමත් ආවරණය කරගෙන අයිතිකරුට ජීවත් වෙන්න යැපීමට ප්‍රමාණවත් මුදලක් ගන්න පුළුවන් වෙන්න ඒ වගා කටයුතු සංවර්ධනය කරන්න ඕනේ. ඒ සේරම සංවර්ධනය කරලා ප්‍රමාණවත් ලාභයක් උපයන්නට ඕනේ. දැන් වත්තෙන් ලාභයක් නැත්නම් ඒකත් ප්‍රශ්නයක් නේ. දැන් වත්තේ වටිනාකම ව්‍යාපාරය සතු වත්තේ ස්ටේට් එකේ වටිනාකම වැඩි වෙනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මාසිකව ගත්තොත් මාසෙට වත්ත නඩත්තු කරන් රුපියල් අපි හිතමු ලක්ෂ 10ක් යනවා. ආදායම ලක්ෂ 7යි. ඒතර මොකද වෙන්නේ? ලක්ෂ 3ක් පාඩුයි. එතන ලක්ෂ 3ක් අනිවාර්යෙන් තමන්ගේ ව්‍යාපාරේ වෙන වත්කම් වලින් යට කරන්න ඕනේ. ඒතර ඒ වත්කම් වලටත් ඒක බලපෑමක් වෙනවා. තේරුණාද? එහෙම නොවන්නට අනිවාර්යෙන් ප්‍රමාණවත් ලාභයක් උපයන්න ඕනේ. නිසා ලාභ උපරිම කිරීමත් ප්‍රධාන අරමුණක් වෙන්න ඕනේ. අනිත් එක කොටසක ඉපෙව් උපරිම කිරීම. දැන් ව්‍යාපාරයේ සීමා සහිත පොදු සමාගමක් නම් ඒ සමාගමේ දැන් කොටස් මිලදී ගත්ත හිමිකරුවෝ කොටස් මිලදී ගැනීමෙන් තමන්ගේ ධනය ආයෝජනය කළේ. ඒ කොටසක ඉපෙවුම. ඒ කියන්නේ ඒ කොටසක් ව්‍යාපාර කටයුතු වල යෙදවීමෙන් උපයන ලාභ ආදායම හිලෙන්නත් ඕන. එහෙම හිල ගියොත් තමයි කොටස් හිමියන්ට වැඩිපුර ලාභාංශ හම්බෙන්නේ. අනාගත ව්‍යාපාර සංවර්ධනය සඳහා වැඩිපුර සංචිත වෙන් කරන්න පුළුවන් වෙන්නේ කොටසක ඉපෙවුම ඉහළ ගියොත්. අනිවාර්යයෙන්ම නව කොටස් නිකුතුවකදී විභව ආයෝජකයින් ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා මේ කොටසක ඉපෙවුම වර්ධනය වෙලා තියෙනවා. මොකද ආයෝජනයට පෙර කොටසක ඉපෙවුම මිල ඉපෙවුම් අනුපාතය කොටසක ලාභාංශ වගේ අනුපාත වසර කීපයක් දක්වා විභව ආයෝජකව සලකලා බලනවා. බලලා තමයි මුදල් ආයෝජනය කරන්න. නිසා කොටසක ඉපෙවුම වර්ධනය කර ගැනීමෙනුත් ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය එහෙම නැත්නම් මූල්‍ය වගකීම් දැරීමේ හැකියාව තේරෙනවා පිළිබඳ හොඳ අවබෝධයක් ලබන්න පුළුවන් නිසා ඇල්මැති පාර්ශවයන්ට කොටසක ඉපෙවුම උපරිම කිරීමත් ප්‍රධාන අරමුණක් වෙන්න ඕනේ. අනිත් එක තමයි මුදල් අවභාවිතය
අවම කිරීම. මුදල් අවභාවිතය අවම කිරීම. ඒ කියන්නේ ව්‍යාපාර සතු මුදල් ඍජුව වංචා කිරීම නෙවෙයි වක්‍රව වංචා කිරීම තමයි මේ අවභාවිතය කියන්නේ. වෙන විදිහින් කියනවා මේක මතු පිටින් බැලුවම වංචාවක් නොවේ. නමුත් ගැඹුරින් බැලුවම මේකත් වංචාවක්. ඒක මොකද ඍජුව වංචාවක් නොවේ. නමුත් වක්‍රවත් වංචාවක්. මුදල් අවභාවිතය කියන්නේ. ඒ කියන්නේ අපි තුන් ව්‍යාපාරයේ මුදල් අය කැමියෙක් සතුව තියෙනවා යම් මුදල් ප්‍රමාණය මුදල් ශේෂයක්. ඒ මුදල් ශේෂය තමන් යම් දිනක ගන්න යම් ප්‍රමාණයක්. අරගෙන තමන් ඒක අපි හිතමු තමන්ගේ නිවසට ගෙනහිල්ලා ගමේ දන්න අයට හිතවත් අයට පොලියට දෙනවා. දෛනික පොලි අනුපාතර දෙන්නේ. තේරෙනවද? අපි කියන්නේ ඩේලි කලෙක්ෂන් කරනවා කියලා. ගම්වල කියනවනේ. දීලා ඊළඟ සතියේ සල්ලි ගෙනත් දානවා. ඒතර ඒ පොලි ආදම උපය ගන්නවා. ආයි සල්ලි ප්‍රමාණයක් ගන්නවා. ආයි පොලියට දෙනවා. ආයි ගෙනත් දානවා. ඒතර අවසානයේ බලද්දී අපි හිතමු කිසියම් ඒ සල්ලි ගෙනත් දාන දවසට අභ්‍යන්තර විගණකවරයා චෙක් කරොත් කිසි ප්‍රශ්නයක් නැහැ සල්ලි තියෙනවා. වංචාවක් කළා නැහැ. නමුත් අවභාවිතයක් කරානේ. පහුගිය සතියේම යම් මුදල් ප්‍රමාණයක් අඩුවෙන් තිබුණේ ව්‍යාපාරයෙන් එළියට අරන් ගිහලා තිබුණා. ඒක තමන් වෙන තමන්ගේ පෞද්ගලික ආදායම උපදවන්න දෙයකට පාවිච්චි කරා. අවභාවිතයක්. ඒවා පවා අනිවාර්යයෙන්ම නැති කිරීම, අවම කිරීම ප්‍රධාන අරමුණක් වෙන මූල්‍ය කල්පනා කරන්නේ. පැහැදිලි නෝ වගේ තවත් අරමුණු තියෙන්න පුළුවන්. උපරිම ලියන්නේ 4යි. දැන් මේක දෙකක් කියලා ඉල්ලලම තියෙනවනේ. ඒ නිසා කරුණු එක් කරුණකට ලකුණු 1 බැගින් කරුණු දෙකට ලකුණු 2යි. දෙකක් කියලා නම් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම අරමුණු 4ක්ම ලියන්න ඕනේ. අරමුණු 4ක්ම ලියන්නට ඕනේ. තේරුණානේ? ඊළඟට ණය මුදලක් ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතනයක් තෝරා ගැනීමේදී ව්‍යාපාරිකයෙකු විසින් සැලකිලිමත් විය යුතු කරුණු 4ක් කෙටියෙන් විස්තර කරන්න. ණය මුදලක් ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතනයක් තෝරා ගැනීමේදී ව්‍යාපාරිකයෙකු විසින් සැලකිලිමත් විය යුතු කරුණු 4ක් කෙටියෙන් විස්තර කරන්න. අපි බලමු එකේ ඊළඟ ස්ටෙප් එක. ඔව් එක් කරුණකට ලකුණු භාගයේ බැගින් කරුණු 4ට ලකුණු 2ක් දීලා තියෙනවා. ප්‍රශ්නේ පැහැදිලිනේ. මේක විටින් විට අහනවා. ව්‍යාපාරයකට කිසියම් මූල්‍ය ප්‍රමාණයක් සම්පාදනය කර ගැනීමේදී ඊට උචිත මූල්‍ය ආයතනයක් තෝරා ගැනීමේදී නැත්නම් උචිත මූල්‍ය සැපයුම් මාර්ගයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු සාධක නම් කරන්න එනවා, පැහැදිලි කරන්න එනවා. දැන් මේකේ කරුණු 4ක් කෙටියෙන් විස්තර කරන්න. කෙටියෙන් විස්තර කරන්න නිසා අනිවාර්යයෙන්ම විස්තර කරන්න ඕනේ. විස්තර කරේ නැත්නම් ලකුණු 2යි ලැබෙන්නේ, 2කින් 1යි ලැබෙන්නේ භාගය. පොයින්ට් කියන්නේ මේ කරුණු 4ට ලකුණු කාල බැගින් 1ක් ලැබෙනවා. විස්තර කිරීම 4ට කාල බැගින් ලකුණු 1ක් ලැබෙනවා. එතකොට විස්තර කරේ නැත්නම් මේ ලකුණු 1 ලැබෙන්නේ නැහැ. පැහැදිලිනේ? ගොඩකට මේ ප්‍රශ්නේ එන්නේ ප්‍රශ්නික සම්පූර්ණ ප්‍රශ්නයක් විදිහට. ඒක රෝමි ලක්කමක් විදිහට. එහෙම නෙවෙයි ලකුණු 4ක්ම ලැබෙනවා. 4න් 2යි ලැබෙන්නේ. එකක් තමයි පිරිවැය. පිරිවැයකම ලකුණු කාලක් ලැබෙනවා. ඉතුරු කාල ගන්න මොකද කරන්නේ? ඉතාම කෙටියෙන් වචන 2කින් 3කින් උපරිම 5කින් 10කින් පැහැදිලි කිරීමක් කරාම ඇති ඉස්සරහයි. තේරුණාද? මොනවද පිරිවැය කියන්නේ? ඒ මූල්‍ය සම්පාදනය කරගන්නකොට ගෙවී යුතු පොලි හා ලාභාංශ අවම වෙන්න ඕනේ. තේරුණාද? දැන් ණය කියමුකෝ. ණයක් නම් ණය දෙන ආයතනය අපිට සහනදායී පොලි කර ණය සපයන්න ඕනේ. එවැනි ණය මාර්ගයක් තමයි අපි තෝරගන්න ඕනේ. ලාභාංශ කියමුකෝ. ලාභාංශ අඩුවෙන් ගෙවිය හැකි කොටස් ප්‍රාග්ධන වර්ගයක්. එක්ක වර්ණීය කොටස්, එක්ක සාමාන්‍ය කොටස් මගින් රැස් කරන්න ඕනේ. පැහැදිලිද? ඒ වගේ අනිවාර්යයෙන්ම පොලි හා ලාභාංශ අඩු මාර්ගයක් වී යුතුයි කියලා ලියුවනම් හොඳටම ඇති මෙතනට කෙටි. පැහැදිලිනේ? රයිට්. ඊළඟට කොන්දේසි conditions. අපි අරමුදල් සපයනකොට අපිට අරමුදල් සපයන මූල්‍ය ආයතන නැත්නම් අරමුදල් සැපයුම් කරු පනවන කොන්දේසි සහනදායි කොන්දේසි වෙන්න ඕන. අපිට එකග විය හැකි අපට පිළිගත හැකි සහනදායි කොන්දේසි වෙන්න ඕන. නිදසුනක් වශයෙන් අපි හිතමු අපිට මිලියන 12ක ලක්ෂ 120ක ණයක් දීලා කියනවා මාසික වාරයකින් අවුරුද්දෙන් ගෙවන්න ඕන කියලා. අවුරුද්ද එතකොට ලක්ෂ 10ක් මිලියනයක් ගෙවන්න ඕනේ මාසෙකට. පොලිය අපි අමතක කරමු චුට්ටක්. පොලියම තවත් වැඩි වෙනවා. එහෙම දරන්න බෑ. එතකොට මේ ණය වාරිකයේ වැඩි අපිට දරන්න බෑ. ඒ කොන්දේසියත් එක්ක අපිට එකග වෙන්න බෑ. අඩු ගන්න අපිට අවුරුදු 5ක්වත් දුන්නොත්
අන්න මාසික වාරික අඩු වෙනවා. අපිට පුළුවන් ආදායම් උපදවන ගමින් සාපේක්ෂව වාරික අඩු නිසා දරා ගන්න පුළුවන්. ඒ වගේ මේ කොන්දේසි අනිවාර්යයෙන්ම අපිට එකඟ විය හැකි සරල කොන්දේසි විය යුතුයි. එකඟ විය හැකි සරල කොන්දේසි විය යුතුයි කියන වචන හතර පහ දැම්ම නම් පැහැදිලි කිරීම සම්පූර්ණයි. ඊළඟට ආයතනයේ ස්වභාවය. ආයතනයේ ස්වභාවය ගැනත් අපි හිතන්න ඕනේ. මේකේ පැති දෙකක් හිතන්න පුළුවන්. එකක් තමයි මූල්‍ය සපයන ආයතනයේ ස්වභාවය. ඒ ආයතනයේ බොහොම දැඩි කොන්දේසි මත අරමුදල් සපයන, දැඩි තීරණ ගන්න, සමහරට කොන්දේසි සුළුවෙන් හරි කඩ වුණොත් අපිට විරුද්ධව නඩුමකට බහින්න ක්‍රියා කරපු අතීතයක් තියෙන ආයතනයක් නම් අපි ටිකක් දෙපාරක් හිතන්න ඕනේ. එවැනි අපි කියන්නේ අර තද බල ආයතනයකින් අපි අරමුදල් සපය ගන්න නැද්ද කියලා තීරණයක් කරන්න ඕනේ. තේරෙනවද? ඒ වගේ ආයතනයේ ස්වභාවය අපිට ආයතනයේ විශ්වාසවන්තව ආයතනයත් එක්ක සුහදශීලීව මේ මූල්‍ය ගනුදෙනු බේරාගත හැකි ආයතනයක් විය යුතුයි කියන අදහස ලිව්වත් ලකුණු ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අනිත් පැත්තට හිතන්න පුළුවන්. අපේ පැත්තට. අරමුදල් අවශ්‍ය අපේ ආයතනයේ ස්වභාවය. අපේ ආයතනයේ ස්වභාවය අනුව දීර්ඝකාලීන පැවැත්මක් තියෙනවා. ඒ නිසා දීර්ඝ කාලයක් තිස්සේ අපිට ඊටාම අඩු වාරික වලින් ගෙවන්න පුළුවන් වන විදියට අරමුදල් සපයාගත හැකි මාර්ගයක් නම් වඩා හොඳයි. පැවැත්ම දීර්ඝකාලීන නොවේ නම් කෙටි කාලීනව අරමුදල් ආපසු පීවිය හැකි මාර්ගයකින් උන සපය ගන්න. ඒ වගේ ඕන පැත්තක් මේකට ලියන්න පුළුවන්. ඊළඟ එක තමයි අපසුරකුම්. අපසුරකුම්. ඒ කියන්නේ අපි අරමුදල් සපය ගැනීමේදී සමහරට අපේ යම් වත්කමක් හෝ වත්කම් කීපයක් අපිට තියන්න වෙනවා. එහෙම තියන්නම් පස්සේ අපිට ඒ වත්කම් අපිට ඕන විදිහට ස්වාධීනව පරිහරණය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒක අපේ ව්‍යාපාර ක්‍රියාවලියට ව්‍යාපාර මෙහෙයුම් කටයුත්තට බාධාවක් නම් අපිට ඒ සම්බන්ධයේ අරමුදල් සැපයුම් මාර්ගයේ අමතක කරන්න වෙනවා. ඒ වගේ සරල අපකොන්දේසි යටතේ අරමුදල් සපයාගත හැකි මාර්ගයක් විය යුතුයි. අන්න ඒ වගේ පැහැදිලි කිරීමක් කරාම හොඳටම ඇති. තේරෙනවද? එතකොට කරුණු හතරක් දැන්නමත් කියලා ඉවරයි. අපි බලමු තව අතරේ කරුණු කීපයක් තියෙනවා ඊළඟ ස්ලයිඩ් එකේ. පස්වෙනි එක තමයි ණය මුදල ලබා ගැනීමට ගත වන කාලය. ඒකත් හිතන්න ඕන. දැන් ණය මුදල අපිට ඉක්මනින් අවශ්‍ය නම් ඉක්මනින් අපිට ව්‍යාපාර කටයුත්තක යොදවන්න ඕන. නැත්නම් විදේශ රටකින් අපට අලුත් ඇණවුමක් ඇවිල්ලා තියෙනවා. ඒ නව ඇණවුම ඉක්මනින් සපයන්න ඕන. සපයන්න අපට යම් යම් භාණ්ඩ නිපදවන්න ඕන. ඇතැම් භාණ්ඩ අපට පිටතින් මිලදී ගන්න ඕන. ඒකට ඉක්මනින් සල්ලි ඕන. එන ඉක්මනින් ලබාගත හැකි මාර්ගයක් වෙන්න ඕන. තේරුණාද? ඊළඟට ලබාගත හැකි ණය මුදල්. අපිට කිසියම් අරමුදල් සම්පාදන මාර්ගයකින් අපට අවශ්‍ය ණය මුදල අපි හිතමු මිලියන 300ක්ද මිලියන 300ම ලබාගත හැකි මාර්ගයක් නම් තමයි වඩා හොඳ. නැත්තම් අවශ්‍ය ණය මුදල සම්පූර්ණයෙන්ම ලබාගත හැකි මාර්ගයක් විය යුතුයිකොත් වඩා හොඳයි පැහැදිලි කිරීම. නැත්නම් අපිට ආයතන කීපයකින් ණය ගන්න එපා. ඒතර ආයතන කීපයකට අපි ඩොකියුමන්ට්ස් හදන්න ඕන, ලිපි ලේඛන පිළිල කරන්න ඕන. තේරුණාද? පිරිවැය දෙකක් දරන්න වෙනවා. එකම ආයතනින් ගන්න පුළුවන් නම් වඩා පහසුයි, ඒ වගේම පිරිවැයත් අඩුයි. ඊළඟට ආයතනයේ සපයනු ලබන අනිකුත් සේවාවන්. ආයතනයේ සපයනු ලබන අනිකුත් සේවාවන්. ඒ ගැනත් හිතන්න ඕන. අපි හිතමු සමහරට අපිට ණය දීලා සමහරට ණය දෙන ආයතන අපිට ආයෝජන උපදෙස් සපයනවා. කෘෂිකාර්මික වගාවක් නම් වරින් වර කෘෂිකාර්මික කටයුතු උපදෙස් සපයනවා. තේරෙනවද? කෘෂිකර්ම කටයුතු පිළිබඳ නිපුණතාවයක් ඇති. තේරෙනවද? ඒ විෂය පිළිබඳ පළපුරුද්දක් ඇති කෘෂි නිලධාරීන් ඒවල අපිට සහාය දක්වනවා. අනේ මේ වගේ සහාය දක්වන ආයතනයකින් ණයක් ගන්නව නම් වඩා හොඳයි කෘෂිකාර්මික කටයුත්තක් සඳහාම ව්‍යාපාරේ පවතින. තේරුණාද? ඊළඟට අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය. අරමුදල් සම්පාදනය කරගන්න අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය සරල පහසු ක්‍රියාපටිපාටියක් වෙන්න ඕන. සරල හා පහසු ක්‍රියාපටිපාටියක් විය යුතුයි කියලා ලියුවනම් හොඳටම ඇති. ඊළඟ එක ආයතන සමග පවතින සම්බන්ධතාව. අනිවාර්යයෙන්ම විවිධ ව්‍යාපාර සමග සම්බන්ධතා තියෙනවා නම් එවැනි මාර්ගයක් තමයි අපි තෝරගන්න ඕනේ. සම්බන්ධතා වලින් තොර ආයතනයකට වඩා සම්බන්ධතා සහිත ආයතනයක අපට අරමුදල් සපයා ගැනීම කොහොමත් ඒක බොහොම විශ්වාසනීය ශක්තිමත් මූල්‍ය මාර්ගයක් වෙනවා ඇති.
ඔන්න වගේ කරුණකට ලකුණු භාගය බැගින් කරුණු 4කට ලකුණු 2යි. කරුණු කියන්නේ පැහැදිලි කරන්න ඕනේ. දැන් මේක විස්තර කිරීම නැත්නම් ලකුණු භාගයක් දෙන්න කියලා නෑ. සමහර අවුරුදු වල ඔබට මතක ඇති ස්කීම් එකේ මුද්‍රණය කරලම තියෙනවා විස්තර කිරීම නැත්නම් ලකුණු භාගය කියලා. නැත්නම් ලකුණු 2ක් නේ ලකුණු 1යි. ලකුණු 4ක් නේ ලකුණු 2යි කියන අදහස් තියෙන. මේකේ එහෙමම නම් කරලා නෑ. නිසා මෙතනදී දැන් මමත් අවුරුදු 12ක් මාකින් කරපු කෙනෙක්නේ. අපි මේ වගේ ප්‍රශ්න සමහරට කරුණු ලිව්වත් ලකුණු දුන්නා. ඇත්ත කතාව. සමහර අය දෙන්නේ නැහැ. කියන්නේ ස්කීම් එකෙන් කියන්නේ විස්තර කරන්න කියලානේ කියන්නේ. කෙටියෙන් විස්තර කරන්නනේ. ඒතර කෙටියෙන් විස්තර කිරීම නැත්නම් ලකුණු භාගය දෙන්නේ. මම නම් පෞද්ගලිකව දෙනවා. මම වගේ සමහර අයත් දෙනවා. සමහර අය නොදී ඉන්න පුළුවන්. අපි ඒ නිසා නිතරම අර විචක්ෂණ සංකල්පය අනුව අපි අවාසිය ගැන හිතන්න ඕන. අවාසියක් වෙයි කියන විශ්වාසයෙන් ප්‍රශ්නෙන් ඉල්ලන විදියටම පිළිතුර අපි පරිණත පිළිතුරක් වශයෙන් සම්පූර්ණ පිළිතුරක් වශයෙන් ලියන්න අපි වග බලා ගන්න ඕනේ. පැහැදිලිනේ? රයිට්. ඊළඟ ප්‍රශ්නේ රෝමිලක්කම් 5 ප්‍රශ්නය. පහත මූල්‍ය අනුපාතවල අපේක්ෂිත හා සත්‍ය තත්ත්වය සසඳමින් ඒ පිළිබඳ ඔබගේ අදහස් දක්වා. අපේක්ෂිත තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ගත යුතු එක් ක්‍රියාමාර්ගයක් බැගින් යෝජනා කරන්න. ඔබගේ පිළිතුරු පතෙහි අදහස් සහ ගත යුතු ක්‍රියාමාර්ග පමණක් ලියන්න. ප්‍රශ්නේ තියෙනවනේ. මේ හිස්තන් විතරයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. අනුපාතය තොග පිරිවැටුම නැත්නම් තොග පිරිවැටුම අනුපාතය. ඒ කියන්නේ වාරනේ. අනිවාර්යයෙන්ම ඉන්නේ වාර. තොග පිරිවැටුම අනුපාතය වාරෙන්නේ. එතකොට අපේක්ෂිත තත්ත්වය තමයි 4. මතකද? තොග පිරිවැටුම අනුපාතය කියන්නේ තොග විකිණෙන වාර ගණන. තොග අලුත් වන වාර ගණන. තේරුණාද? ඒ කියන්නේ 4 වාරයක්. දැන් වාර්ෂික ගිණුම් කරන දත් වලින් හැදුවනම් අවුරුද්දටම 4 වාරයක්. මාසික දත් වලින් හැදුවනම් මාසෙට 4 වාරයක්. එතකොට ටිකක් ක්ෂේප්නේ. ඒ කියන්නේ මාසෙට 4 පාරක් තොග විකින්නවනේ. දැන් අවුරුද්දට 4 පාරක් කියන එක මදි. ඒ කියන්නේ කාර්තුකට එක පාරක් වගේනේ. එතකොට සත්‍ය තත්ත්වය එකයි. තවත් අඩුයිනේ එතකොට. තවත් අඩුයි. සත්‍ය තත්ත්වය එක කියන්නේ තවත් අඩුයිනේ. ඒ කියන්නේ අවුරුද්දටම එක පාරක් තොග විකින්නේ. මාසික දත් වලින් හැදුවොත් මාසෙටම එක පාරයි. ඒක කියන්නේ සාර්ථක නැහැ. තේරුණාද? එතකොට ණය ගැති පිරිවැටුම. ඒකත් එන්නේ වාරනේ. ණය ගැති පිරිවැටුම කියන්නේ ඩෙට් ටර්න්ஓවර් කියන්නේ ණය ගැතියන්ගෙන් ණය අපි ණයට වික්කම ණය ගැතිව අපිට මුදල් ගෙවන්න ගන්න කාලයනේ. අපර ණය ගැතියගේ මුදල් එකතු කර ගැනීමට ගතවන කාලය. අපේක්ෂිත තත්ත්වය 4යි සත්‍ය තත්ත්වය 2යි. දැන් මේ අනුපාත දෙක බැලුවොත් සාපේක්ෂව හොඳ. ඒ කියන්නේ මෙතනදී අපට වාර 4කදී ණය ගැතුව වාර 4කදී අපිට මුදල් ගෙවනවා. දැන් මාසික දත් වලින් හැදුවනම් ඒ කියන්නේ මාසෙට 4 වාරයක් ලැබෙනවා. ඒ කියන්නේ සාපේක්ෂව හොඳයි. සතිපතා මුදල් හම්බ වෙනවා. මාසික දත් වලින් හැදුවනම් සත්‍ය තත්ත්වය 2යි. ඒ කියන්නේ මාසෙට 2 වාරයක් ලැබෙනවා. ඔන්න සාපේක්ෂව හොඳ නැහැ. වාර්ෂික ගිණුම් කරන දත් වලින් හැදුවනම් වසරකටම 4 වාරයක් මුදල් ලැබෙනවා. ඒ කියන්නේ මාස 3කට සැරයක් විතර. සත්‍ය තත්ත්වය 2 කියන්නේ වසරකටම 2 වාරයයි. මාස 6කට සැරයක් මුදල් ලැබෙන්නේ. එතකොට ඊටාම දීර්ඝ කාලයක් බලන් ඉන්න වෙනවා ණය ගැතියන්ගේ මුදල් ලබා ගන්න. ඊටාම අයහපත් තත්ත්වයක් මේ දෙකෙන් පින්නුම් කරන්නේ. තේරුණාද? එහෙමනම් අදහස තමයි මොකද්ද? දැන් තොග පිරිවැටුම් අනුපාතය මදි. තොග විකිණෙන්නේ බොහොම සෙමින්. එහෙනම් විකුණුම් අඩුවීම නැත්තම් තොග රැඳෙන කාලේ වැඩිවීම තමයි අපේ අදහස. මේ අනුපාතයෙන් පිළිබිඹු කරන්නේ තොග රැඳෙන කාලේ වැඩි. ඒතකොට තොග යල්පැනීම් නැස්වීම ඇති වෙන්න පුළුවන්. තොග නඩත්තු වියදම් ඉහළ යන්න පුළුවන්. ප්‍රශ්න ගොඩයි. තේරුණාද? නැත්තම් විකුණුම් අඩු බව. මේ දෙකෙන් එකක් ලියුණා නම් ඇති. තේරුණාද? විකුණුම් අඩුයි. එහෙමනම් ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? නව අලෙවි ප්‍රවර්ධන ක්‍රම භාවිතා කර විකුණුම් වැඩි කරගන්න ඕනේ. නව අලෙවි ප්‍රවර්ධන ක්‍රම ප්‍රචාරණ ක්‍රම වෙනස් කරන්න වෙයි. ප්‍රචාරණය නවීකරණය කරන්න වෙයි. සමහරට අලුත් උපාය මාර්ග තුලින් ප්‍රවර්ධන කටයුතු කරන්න වෙයි. ඒ තුලින් නැවත පාරිභෝගික ආකර්ෂණය දිනා ගනිමින් ඉල්ලුම වර්ධනය කරගෙන විකුණුම් වැඩි කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන එකමදී. එහෙම නැත්නම් විකුණුම් වැඩි කර ගැනීම ක්‍රම භාවිතය කියලා නැවත උත්තරයක් තියෙන. ඒක උත්තරයක්ම නෙවෙයිනේ. විකුණුම් වැඩි කර ගැනීමේ ක්‍රම කොහොමද? අරක අයිති. ප්‍රවර්ධන උපාය මාර්ග අලුත් කරනවා. නැත්නම් මිල උපාය මාර්ග අලුත් කරනවා. වට්ටම් වැඩිපුර දෙනවා. තේරෙනවද? නිවෙස් වෙත ඕනනම් මංගත ක්‍රමයට ඇනුම් කරන් පස්සේ බහඬ ප්‍රවාහණය කරලා දෙන අපේ කාලෙත් ඉතුරුයි. තේරෙනවද? ඒ වගේ ක්‍රම වෙන්න පුළුවන්. ඉතින් විකුණු වැඩි කර ගැනීමේ ක්‍රම කිව්වම. එතකොට මේ විකුණු වැඩි කර ගැනීමේ ක්‍රමයක් කියලා කිව්වොත් ඒ ක්‍රම මෙතනටත් අයිති බොහෝ වෙලාවට.
කොහොම හරි ප්‍රවර්ධනය අලුත් කරමින් හරි මිල උපාය මාර්ග තුලින් හරි වෙනම අලෙවිකරන උපාය මාර්ග තුලින් හරි විකුණුම් වැඩි කර ගැනීම කියන අදහස තමයි ලියවෙන්න ඕනේ. ඊළඟට ණයගැති පෙරළුම. ණයගැතියන්ගෙන් මුදල් එකතු කර ගැනීමට ගතවන කාලය වැඩි බව. සෑහෙන කාලයක් බලන් ඉන්න ඕන. ණයගැතියන්ගේ මුදල් ලැබීමට දීර්ඝ කාලයක් ගතවන බව කියලා ලිව්වොත් හරි මේකටම. ණයගැතියන්ගේ ණයට විකුණුම් සඳහා ණයගැතියන්ගේ මුදල් රැස් කරගන්න වැඩි කාලයක් ගත වීම, දීර්ඝ කාලයක් ගත වීම. ඔක තමයි අදහස. මොකද්ද ගතියුතු ක්‍රියාමාර්ගය? මුදල් වට්ටම් දීම ණය එකතු කර ගැනීමට සිටින සේවකයන් වැඩි කර ගැනීම. මුදල් වට්ටම්. ඒ කියන්නේ ණයගැතියන්ගෙන් ලැබිය යුතු මුදල් ප්‍රමාණයෙන් අපි කිසියම් ප්‍රතිශතයක් අඩු කරනවා. අඩු කිරීම තුළින් එයා පෙළඹෙනවා ඉක්මනින් මුදල් ගෙවන්න. එහෙම නැත්නම් දැන් ණය එකතු කරගන්න සේවකයෝ ඉන්නවනේ. ඩෙට් කලෙක්ෂන් ඔෆිසර්ස්ලා. ඉතින් ඒගොල්ලෝ සමහරට නිතරම ටච් එකේ ඉන්නේ ඒ කස්ටමර්ස්ලත් එක්ක ණයගැතියුත් එක්කලා. එතකොට ඒගොල්ලන් පෞද්ගලික මුණ ගැහිලා දැනුවත් කරලා තේරෙනවද විශ්වාසය කඩා ගන්න එපා. පුළුවන් තරම් ඉක්මනට ගෙවන්න නැත්නම් කොටසක් හරි මුලින් ගෙවන්න. ඉතුරු කොටස පස්සේ ගෙවන්න. මේ වගේ ක්‍රම වගේ නිතරම ගනුදෙනු කරුවාගේ හිත රිද්දන්නේ නැතුව ණයගැතියාගේ හිත රිද්දන්නේ නැතුව මුදල් එකතු කරගෙන ඒගොල්ලෝ වෙහෙසෙනවා. අන්නේ පිරිස වැඩි කරන්න ඕන. සමහරට එක්කෙනෙකුට මාසෙකට සමහරට ගනුදෙනු කරුවෝ 20ක් 25ක් 30ක් වගේ තමයි සම්බන්ධ කරගන්න පුළුවන්. තවත් 30ක් 40ක් යන මග හැරෙන්න පුළුවන්. ඒ නිසා ඒ ණය එකතු කරගන්න සේවක සංඛ්‍යාව වැඩි කර ගැනීම මේ ප්‍රශ්නේ ගොඩාක් උත්තර හොයන්න පුළුවන්. පැහැදිලිනේ? අදහසකට ලකුණු 1 බැගින් 2කට ලකුණු 2යි. ක්‍රියාමාර්ගයකට ලකුණු 1 බැගින් 2කට ලකුණු 2යි. සම්පූර්ණ ලකුණු 4යි. හොඳ ප්‍රශ්නයක් ඒක. දැකද අනුපාත අපිට ගණනය කරන්නම එනව වෙනුවට අනුපාත තුලින් අපිට විශ්ලේෂණාත්මක මේ වගේ ප්‍රශ්න වලට ලියන්න වෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 2017 විභාග රුපියල් ප්‍රශ්න 7 රෝම ඉලක්කම් 4. පසුගිය වසර කිහිපය තුළ ආයතනයක මෙහෙයුම් ආදායම ක්‍රමයෙන් අඩුවන තත්ත්වයක් පෙන්වයි. තේරෙනවනේ වසර කිහිපයක් තිස්සේ මෙහෙයුම් ආදායම. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු මගින් ලැබෙන ආදායම අඩුවන තත්ත්වයක් පෙන්눔 කරනවා. මෙම ආයතනයේට මෙහෙයුම් ආදායම වැඩි කර ගැනීමට භාවිතා කළ හැකි උපාය මාර්ග 4ක් සඳහන් කරා. මතකනේ මෙහෙයුම් කටයුතු කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යාපාර කාර්ය භාණ්ඩ නිෂ්පාදනය කර විකිණීම වෙන්න පුළුවන්. භාණ්ඩ මිලදී අරගෙන විකිණීම වෙන්න පුළුවන්. සේවා සැපීමක් වෙන්න පුළුවන්. ඒ මෙහෙයුම් කටයුත්තෙන් ලැබෙන ආදායම වර්ධනය කරගන්න භාවිතා කළ හැකි උපාය මාර්ග 4ක් සඳහන් කරන්න. එතකොට විස්තර ඉල්ලන්නේ නැහැ. බොහොම කෙටි. ඒ කියන්නේ සම්පූර්ණ ලකුණු 4ක ප්‍රශ්නයක් මේක. තේරුණාද? අර වාස්තික පේපර් එකේ අහන ස්වභාවයේ ප්‍රශ්නයක්. එකක් තමයි නිෂ්පාදිත විවිධාංගීකරණය. ඒ කියන්නේ එකම නිෂ්පාදිතය විවිධ ස්වරූපයන්ගෙන් වෙළඳපොළට ඉදිරිපත් කිරීම. සමහරට නිෂ්පාදිත අපි තුමු දන්තාලේප කියලා හිතන්නකෝ. දන්තාලේප තියෙනවා large size එක. ඒක පුංචි පවුලකට සමහරට මාස 2ක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක මිලත් වැඩි. සමහරට මාස 2ක් යනකොට නිකන් ඒක අපි හිතනවා නැශ්‍ය වීමේ පැත්තට යොමු වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් මත සමහරට ඒක අඩු ආදායම ලැබෙන පිරිස් විශේෂයෙන්ම පුංචි පවුලක් නම් මිලදී ගන්නෑ. ඒ නිසා අපිට පුළුවන් මේක ප්‍රමාණ තුනකින් යවන්න. large size, medium size, small size කියලා. එතකොට අඩු ආදායම් ලබන අය small size එක ගන්නවා. පුංචි පවුලක් නම් medium size එක ගන්නවා. ඉහළ ආදායම් ලබන හෝ පවුලේ සමාජිකව වැඩි නම් large size එක ගන්නවා. හැමෝම මිලදී ගන්නවා. ඒ වගේ නිෂ්පාදිත විවිධාංගීකරණය කරන්න පුළුවන්. මම කිව්වේ ප්‍රමාණය විතරනේ. ප්‍රමාණයෙන්, හැඩයෙන්, වර්ණයෙන්, ඇසුරුමෙන්, රසයෙන් ආදි වශයෙන් එකම නිෂ්පාදිතය විවිධ ස්වරූපයෙන් ලබා දුන්නම එක එක පාරිභෝගික රුචිකත්වයන්ට ගැලපෙන ආකාරයේ නිෂ්පාදිත කලබක් අපි වෙළඳපොළට හඳුන්වා දුන්න වෙනවා. ඒතර වැඩි පිරිසකගෙන් අපිට ඉල්ලුමක් වර්ධනය කරගෙන අපේ මාකට් ෂෙයාර් එක වෙළඳපොළ කොටස වර්ධනය කරගන්න පුළුවන්. පැහැදිලිද? දෙවෙනි එක තමයි නිෂ්පාදිතේ වැඩි දියුණු කිරීම. දැන් තියෙන නිෂ්පාදිතේ නව තාක්ෂණ උදාගෙන මීට වඩා වැඩි දියුණු කරනවා. බොහෝට මේක විදුලි උපකරණයක් වෙන්න පුළුවන්. තේරෙනවද? විදුලි උපකරණයක් වෙන්න පුළුවන්. ඒතර විදුලි දහනය අඩුවන ආකාරය ඉන්වර්ටර් සිස්ටම් වගේ දේවල් ඇතුළත් කරලා ඒ විදුලි උපකරණ අපි පාවිච්චි කරද්දී අඩු විදුලි දහනයක් නැත්නම් අපේ කරන්ට් බිල අඩු කරගන්න පුළුවන් මේලමක් බවට පත් කරනවා. භාණ්ඩයක් බවට පත් කරනවා. එතකොට ඉල්ලුම වර්ධනය වෙනවා. විකුණුම වැඩි වෙනවා. තේරෙනවද? මෙහෙම ආදායම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. හිතන්න නිවසක තියෙන රයිස් කුකර් එක කියලා සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවනේ. රයිස් කුකර් එකට සීතකරණයට විශාල විදුලි දහනයක් වෙනවා.
ගෙදරක විදුලි බිල්පත ඉහළ යන්න බලපාන ප්‍රධානම හේතු දෙකක් නේද? ඒ දෙකට ඉන්වර්ටර් සිස්ටම් සවි කරලා අඩුම විදුලි දහනයකින් ඒවෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන් තත්ත්වයට වැඩි දියුණු කළොත් සංවර්ධනය කරොත් ඉල්ලුම වර්ධනය කරගන්න පුළුවන්. දෙවෙනි එක කියන්නේ ඒකයි. තුන්වෙනි එක තමයි ප්‍රචාරණ හා ප්‍රවර්ධන ක්‍රියා මාර්ග වෙනස් කිරීම. මෙතෙක් අපි අනුගමනය කරන ප්‍රචාරණ වැඩසටහන් සහ වෙනත් ප්‍රවර්ධන වැඩසටහන් අපි අලුත් කරනවා. වර්තමානයට ගැලපෙන පරිදි නවීකරණය කරලා හඳුන්වා දෙනවා. එතකොට තමයි පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය නැවත මේ භාණ්ඩ කරේ ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉල්ලුම වර්ධනය කරගෙන විකුණු වැඩි කරගත හැකියි. ඊළඟට මහජන සම්බන්ධතා වැඩි දියුණු කිරීම. පබ්ලික් රිලේෂන්ස්. අනිවාර්යයෙන්ම මහජන සම්බන්ධතා වැඩසටහන් මගින් මහජනතාව සමග සම්බන්ධතා පවත්වන්න ඕන. එසේ සම්බන්ධතා පැවැත්වීම තුළින් ඉල්ලුම වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරය පොදු මහජනතාව අතර හුදකලා ව්‍යාපාරයක් කරන්න බෑ. ව්‍යාපාරයෙන් නිමැවුම් නිෂ්පාදිත මහජනතාවගෙන් හුදකලා කරන්න බෑ. මහජනතාවත් එක්ක විවිධ වැඩසටහන් මගින් සම්බන්ධතාව පවත්වන්න පුළුවන්. ඒ සම්බන්ධතා තුළ ව්‍යාපාරය සහ නිෂ්පාදිතයේ මහජනයා අතරට පහසුවෙන් ස්පර්ශ කරන්න පුළුවන්. ඒ තුළින් ඉල්ලුම වර්ධනය කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මාසික ඔය ලන්ච් ටයිම් ටීවී වැඩසටහන් එහෙම තියෙන සමහර රූපවාහිනී channel වල ඒ වගේ වැඩසටහනක් මගින් නිෂ්පාදිතයේ ව්‍යාපාර නාමයේ මහජනතාව තුලට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු පොය දවසට අපි හිතමු කිසියම් රූපවාහිනී නාලිකාවක් මගින් පොය වැඩසටහනක් පවත්වන මුළු රටටම පෙනෙන්න. ඉතින් හොඳ ආදර්ශමත් වැඩසටහනක්. ව්‍යාපාරය සහ ව්‍යාපාරයේ නිමැවුම් මහජනතාවගේ මතකේ නිකම්ම රැඳෙනවා. තේරුණාද? ඒ වගේ වැඩසටහන. ඊළඟට ඍජු අලෙවිකරණ ක්‍රම ක්‍රියාත්මක කිරීම. ඩිරෙක්ට් මාකටිං සිස්ටම්. ඍජු අලෙවිකරණයට අපි කවුරුත් කැමතියි. අපි කැමති නැහැ අතරමැදියන් අතින් සිදුවන ව්‍යාපාරික විසමාචාරවලට මුහුණ දෙන්න. මැල් ප්‍රැක්ටිසස් වලට අපි කැමතිම නැහැ. අපි කැමති ඍජුවම නිෂ්පාදකයාගෙන් භාණ්ඩ ආසේවා පිළිබඳ තොරතුරු ලබාගෙන එයාටම ඇනුමක් බාර දීලා එයාගෙම ලබා ගන්න. ඒතකොට අපිට විශ්වාසයෙන් භාණ්ඩ මිල දී ගන්න පුළුවන්. අපි කැමති ඒකට නම් ඍජු අලෙවිකරණ ක්‍රම තුලින් පාරිභෝගිකයාව ග්‍රහණය කර ගැනීම හැකියාව ලැබෙනවා. නිෂ්පාදකයන්ට තමන්ගේ විකුණුම් ආදායම මෙහෙයුම් ආදායම ඒ හරහා වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට පිරිවැය අඩු කිරීමේ ක්‍රම භාවිතා කිරීම. පුළුවන් තරම් දැන් මෙහෙයුම් ආදායම අඩුයි කියලා කියන්නේ. එහෙනම් පිරිවැය අවම කර ගැනීම උපක්‍රම අනුගමනය කළ හැකියි. අමුද්‍රව්‍ය වරින් වර ගන්න නැතුව බල්ක් බයින් සිස්ටම් වලට මාරු වෙනවා. කියන්නේ විශාල තොග වශයෙන් එකවර ගන්න. එතකොට ඉහළ වට්ටම් ලබන්න පුළුවන්. එකම ප්‍රවාහන පිරිවෙන් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් වට්ටම් ලැබෙනවා, ප්‍රවාහන පිරිවෙ අඩු වෙනවා. අන්න අමුද්‍රව්‍ය පිරිවෙ අඩු වෙනවා, නිෂ්පාදන පිරිවෙ අඩු වෙනවා. භාණ්ඩය අඩු මිලට දීලා විකුණු වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සේවක වියදම් අඩු කරගන්න පුළුවන්. සේවකයින්ට අභිප්‍රේරණ උපක්‍රම මොටිවේෂන් මේ ස්ට්‍රැටජිස් අභිප්‍රේරණ උපාය මාර්ග අපිට දැරිය හැකි මට්ටමේ හොඳේ අපිට දැරිය හැකි මට්ටමේ අභිප්‍රේරණ උපාය මාර්ග දියත් කරලා සේවකයෝ තෘප්තිමත් සේවකව බවට පත් කළොත් ඒගොල්ලෝ මහන්සි වෙලා කැප වෙලා උපරිම ශ්‍රම ඵලදායකත්වයක් දෙනවා. එහෙනම් අඩුම ලේබර් කොස්ට් එකක් නෙවෙයි. නැත්නම් අඩුම ශ්‍රම පිරිවැයක් තුලින් වැඩිම නිමවුම් ධාරිතයක් ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම පිරිවැය අඩු වෙනවා. මෙහෙයුම් ආදායම අඩුනොත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් පිරිවැය සහ මෙහෙයුම් ආදායම අතර පරාසය වැඩි වීමෙන් ආදායම නැත්නම් ලාභ වර්ධනය කරගන්න පුළුවන්. ඊළඟට අපතේ යාම් අවම කිරීම සඳහා ක්‍රමානුගමනය කිරීම. අපතේ යාම් අවම කිරීම සඳහා ක්‍රමානුගමනය කරන්න පුළුවන්. මොකද අපතේ යාම ප්‍රධාන හේතුවක් වෙනවා පිරිවැය වැඩි වෙන්න. පිරිවැය වැඩි වෙනවා කියන්නේ මෙහෙයුම් ආදායම අඩුවෙන් පෙන්නන්නේ. එහෙමනේ. තේරෙනවද? දැන් පිරිවැය රුපියල් අපි හිතමු 100යි විකුණුම් ආදායම රුපියල් 500 නම් ලොකු පරාසයක් තියෙනවනේ. සුද්ධ ආදායමේ 400ක් තියෙන අපිට ඒක වාසිදායකයි. නමුත් විකුණුම් 500 මට්ටමේ තියෙද්දි තේරෙනවද? අපතේ යාම හරහා පිරිවැය 400ට වගේ යනවනේ. මොකද වෙන්නේ? අන්න පිරිවැය සහ විකුණුම් ආදායම අතර පරාසය අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ මොකද? ආදායම අඩු වෙනවා. ඒ නිසා අපතේ යාම අවම කරගන්න ක්‍රමානුගමනය කරන්නත් ඕන. ඒ වගේ කරුණු 4කට ලකුණු 4ක්ම ලැබිලා තියෙනවා. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. රෝමිලක්කම් 5 ප්‍රශ්නය. සීමා සහිත පොදු සමාගමක බාහිර අරමුදල් සම්පාදන මාර්ග දෙකක් නම් කර ඒවායෙහි වාසිය අවාසි දෙක බැගින් සඳහන් කරන්න. එතකොට
පොදු සමාගමකට අරමුදල් සම්පාදනය කරගත හැකි බාහිර මාර්ග දෙකක් නම් කරන්න ඕනේ. ඒවැ වාසි අවාසි සඳහන් කරන්න ඕනේ. දැන් මේ තියෙන නම් කිරීම පමණයි. මාර්ග දැක්වීමට ලකුණු 1 වැඩි කිරීම 2 ලකුණු 2යි. මේ වගේ කරුණු දෙකක් දැක්වුවොත් ලකුණු දෙකක් දීලා තියෙනවා. වාසි දැක්වීමට භාගය බැගින් දෙකටම ලකුණු 1යි. ඒ කියන්නේ එක මාර්ග දෙකේ මේ අපි මේ දෙක ගත්තා කියලා මේක වාසියකටයි මේක වාසියකට ලකුණු භාගය බැගින් ලකුණු 1යි. ඒකම අවාසියකට කොටස් නිකුත්වී අවාසියකටයි ණයකර නිකුත්වී අවාසියකට ලකුණු භාගය බැගින් ලකුණු 1යි මුළු ලකුණු 4ක් දීලා තියෙනවා. හොඳ ප්‍රශ්නයක්. මේක පැහැදිලිවම නම් කරාට මදි. මොකද එකම ප්‍රශ්නේ තුල ප්‍රශ්න දෙකක් තියෙනවා නේ. නම් කර කියන්නේ එක ප්‍රශ්නයක්. වාසිය වාසි කියන්නේ තව ප්‍රශ්නයක්. වාසිය වාසි දෙක බැගින්. ඒ කියන්නේ වාසිය වාසි දෙක බැගින් කියන්නේ වාසිය වාසි දෙක බැගින්. ඒ කියන්නේ වාසි දෙකයි වාසි දෙකයි. ඒතර වාසි දෙකකටම ලකුණු කොහොමද හම්බෙන්නේ? වාසි දෙකටම ලකුණු 1යි හම්බෙන්නේ. තේරුණාද? අවාසි දෙකටම ලකුණු 1යි හම්බෙන්නේ. එතකොට මේක තමයි දෙවෙනි ප්‍රශ්නේ. ඒ නිසා පිළිතුරු ලියනකොට දැන් මේ එකම ප්‍රශ්නේ කොටස් දෙකක්නේ. අපි තරු ලකුණු දෙකක උත්තර වෙන් කරන එක හොඳයි. පරීක්ෂකවරුන් දැනෙන්න. ඒතර දෙවෙනි තරු ලකුණ වශයෙන් අපි දානවා වාසි අවාසි. තේරුණාද? වාසි අවාසි. මෙතනින් දානවා වාසි. මෙතනින් දානවා අවාසි. අවාසි. අපි හිතමු අපි මේ දෙක තරක් ගමුකෝ කොටස් නිකුතු. කොටස් නිකුතු. එක වාසියක් තමයි අපි දුන්න මේක විශේෂම සාමාන්‍ය කොටස් කියලා කියන්නකො. කොටස් කිව්වොත් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ සාමාන්‍ය කොටස්. වර්ණීය කොටස් නම් විශේෂයෙන් වර්ණීය වචන එන්න ඕනේ. ඒ වගේ වර්ණීය සඳහන් ඕන හැම වෙලාවකම උපකල්පනය කරන අපේ පේපර් එකේ හන්නේ සාමාන්‍ය කොටස් ඕඩිනරි ෂෙයාර්ස්. මොකද ඒකනේ ප්‍රධානම කොටස් වර්ගය. ව්‍යාපාරේ සැබෑ අයිතිකරුවන්ගේ හිමිකාරත්ව පෙන්වුම් කරන එකෙන්නේ. තේරුණාද? දැන් සාමාන්‍ය කොටස් නිකුත් කරොම් වාසි මොනවද? වාසි තමයි ලාභාංශ ලාභ අනුව ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ ලාභ තියෙනවා නම් ගෙවනවා නැත්නම් නිකන් ඉන්නවා. ලාභ වැඩියෙන් නම් වැඩියෙන් ගෙවනවා, අඩු නම් අඩුවෙන් ගෙවනවා. ඒත් ගෙවන්න බැරි නම් නොගෙවෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම වාසිය. වර්ණීය කොටස් නිකුත් කරොත් අනිවාර්යයෙන්ම ලාභාංශ ගෙවන්න වෙනවා. ලාභ අඩු වුණොත් ගෙවන්න වෙනවා. තේරුණාද? එහෙනම් ලාභ අනුව ලාභාංශ ගෙවිය හැකි. ලාභ අනුව ලාභාංශ ගෙවන්න පුළුවන්. ඒක තමයි වාසිය. එක වාසියක්. දෙවැනි එක තමයි දැන් මේගොල්ලන්ට ව්‍යාපාර හිමිකාරත්වය ලැබෙනවානේ. දැන් වර්ණීය කොටස් වැටෙන්නේ ණය ප්‍රාග්ධනයට. ඒගොල්ලන්ට ඡන්ද බලය නැහැ. පරිපාලන බලතල නැහැ. මහා සභාව රැස්වීම නියෝජනය කරන්න බෑ. ඒගොල්ලන්ටම දැනෙනවා. ඒගොල්ලෝ ණයකරුවෝ කියලා ඒගොල්ලන්ටම දැනෙනවා. කැපවීම අඩුයි. නමුත් මේගොල්ලෝ හිමිකරුවෝ. ඡන්ද බලය ලැබෙනවා. මහා සභාව රැස්වීම නියෝජනය කරන්න පුළුවන්. ඩිරෙක්ටර් බෝඩ් ඉල්ලන්න පුළුවන්. යෝජනා සම්මත කරන ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන්. අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. කැපවීම වැඩි. තේරුණාද? එහෙනම් කැපවීම නැත්නම් ඉහළ කැපවීම. කෙටියෙන් ලියන්නේ ඇති. ඔය වගේ වාසි තියෙනවා. වාසි වගේම අවාසිත් තියෙනවා. මොකද එක වාසියක් ලාභ වැඩි වන විට මොකද වෙන්නේ? වැඩි ලාභාංශයක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ උපය ගන්න ලාභේ වැඩි වුණාට නැවත වැඩි ලාභ කොටසක් ලාභාංශ වශයෙන් එළියට ඇදලා යනවා. ව්‍යාපාරයෙන් එළියට මුදල් ප්‍රවාහයක් තියෙනවා. වර්ණීය කොටස් ණය වැඩි දෙයකදී නිශ්චිත පොලියක් ගෙවන්නේ. නිශ්චිත ලාභාංශ ගෙවන්නේ නැත්තම් වර්ණීය කොටස් නම් නිශ්චිත ලාභාංශයක් ණයක් නම් නිශ්චිත පොලියක්. ඒතර ලාභ ගොඩාක් වැඩි වුණ අවස්ථාවක ඒ නිශ්චිත ලාභාංශය හෝ පොලිය පමණක් ගෙවල වැඩි ලාභයක් රඳව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වාසිය මේකේ නෑ. තේරුණාද? එhmenan එක අවාසියක් තමයි ලාභ ඉහළ විටක වැඩි ලාභාංශ ගෙවිය යුතු වීම. දෙවන වාසිය තමයි දැන්
ණය කර හෝ බැංකු ණය මගින් රැස් කරන්නේ ඒවල් ණයනේ. පාලන බලතල නැහැ. ඒගොල්ලෝ තේරෙනවද? වර්ණීය කොටස් නිකුත් කරත් එහෙමයි. ඒතකොට දැන් ඉන්න සාමාන්‍ය කොටස් හිමියන් සුළු පිරිසට එදා වගේම බොහොම ලේසියෙන් සාකච්ඡා කරලා තීරණ ගන්න පුළුවන් මහා සභා රැස්වීමේ කටයුතු ලේසි වෙනවා. සාමාන්‍ය කොටස් නිකුත් කරාම තවත් අලුතෙන් අයිතිකරු පිරිසක් එනවා. අන්න පාලන බලතල බෙදෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මහා සභා රැස්වීමත් එක සංකීර්ණ වෙනවා. දැන් තීරණ ගන්න ගියාම වැඩි පිරිසකගේ අදහස් වලට අහුම්කම් දෙන්න වෙනවා. තීරණ ගන්න ගියාම කණ්ඩායම් වශයෙන් බෙදිලා ඉන්න පුළුවන්. තේරෙනවද? අනේ වගේ පාලන බලතලවල බෙදී යාම අනිවාර්යයෙන්ම අවුල් සහගත තත්වයකට පෙරලෙන්න පුළුවන්. එහෙනම් දෙවෙනි වාසිය තමයි පාලන බලතල බෙදී යාම. සාමාන්‍ය කොටස් වල ප්‍රශ්න තියෙනවා. ඊළඟට අපි ගත්තොත් ණය කර නිකුතු ගමුකෝ. ප්‍රධානම එකක් ණය කර නිකුතුවත් සමාගම් වල. මේක 1 මේක 2. ණය කර නිකුතුව. ඒකෙත් වාසි. ණය කර නිකුතුවේ වාසි. කොටස් නිකුත් කරනවාට වඩා ණය කර නිකුත් කිරීම පහසුයි, සරලයි, වැඩ අඩුයි. දැන් කොටස් නිකුත් කිරීමේදී සංස්ථා ප්‍රකාශ මුද්‍රණය කරන්න, පුවත්පත් දැන්වීම් දාන්න ඕනේ, මහා සභා රැස්වීම් තුළ අනුමත කරගන්න ඕනේ. තේරුණාද? ප්‍රශ්න ගොඩාක් තියෙනවනේ. සමහර කොටස් වල පොලේ ගිහින් ලියාපදිංචි වෙන්න ඕනේ. නිකුත් කරන්න පෙර හෝ පස්සේ. ඒ වගේ වැඩ දිගයි. ණය කරවල වැඩ අඩුයි. එහෙනම් නිකුත් කිරීම පහසු වේ. දෙවෙනි වාසිය මොකක්ද? කොච්චර ලාභ ලැබුවත් ලාභ ඉහළ ගියත් නිශ්චිත පොලියක් පමණයි ගෙවන්නේ. අර සාමාන්‍ය කොටස් වලට වගේ ලාභ වැඩි වෙන්න වැඩිපුර ලාභාංශ ගෙවන්නේ නැහැ. ඒ නිසා ලොකු ලාභයක් රඳව ගන්න පුළුවන්. එහෙනම් ලාභ ඉහළ ගියද නිශ්චිත පොලියක් පමණක් ගෙවිය හැකි වීම වාසිය. ඔය වගේම ඕකේ අවාසියත් තියෙනවා. මේ අවාසිය අපි අවාසිය කියලා ලියන්න හිණි එකක් දාන එක හොඳයි. අවාසිය. නෑ වාසිය අවශ්‍ය කියලා තියෙනවනේ. අවශ්‍ය නැහැ. උඩින්ම ලියුවනේ වාසි අවාසි. හරිනේ. රයිට්. එතකොට පළවෙනි අවාසිය. ණය කර නිකුතේ තියෙන අවාසිය තමයි ලාභ අඩු නම් ලාභ පහළ මට්ටමක නම් රැඳෙන්නේ ඒ අඩු ලාභේනුත් පොලියට අනිවාර්යම කොටසක් කැප කරන්න වෙනවනේ. ඒක අවාසියක්. දැන් ලාභ අඩු මට්ටමක තියෙන ව්‍යාපාරයක වුණත් සාමාන්‍ය කොටස් නිකුත් කරොත් එහෙම ලාභ අඩු නිසා ලාභාංශ නොගෙව ඉන්න පුළුවන්. නැත්තම් චූටි ලාභාංශයක් ගෙවල ෂේප් වෙන්න පුළුවන්. මේක එහෙම බෑ. නියමිත ණය කර පොලියම ගෙවන්න වෙනවා. තේරෙනවද? එහෙනම් එක අවශ්‍යයි තමයි ලාභ අඩු වුවද නිශ්චිත පොලියක් සඳහා පිරිවැයක් දැරිය යුතු වීම. නිශ්චිත පිරිවැයක් දරන්න වෙනවා. දෙවැනි එක තමයි දැන් ණය කර නිකුත්ති ගොඩක් වෙලාවට වත්කම් අපතැබීමක් කරන්න වෙනවා. දැන් සාමාන්‍ය කොටස් නිකුත්ති ඒක නෑ. වත්කම් අපතැබීම හැඩයක ගන්න. ඒ අපතබන වත්කම් අපිට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. අපි ව්‍යාපාරේ මොනවාරි රථවාහන අපේට තියලා ණය කර නිකුත් කරොත් ණය කර නිදහස් කරනකම් ඒ රථවාහන අපිට හදිස්සියකට ලාභයක් තියෙන විකුණන්න වගේ දෙයකටවත් පාවිච්චි කරන්න බෑ. වෙනත් ව්‍යාපාරයකට අපි හිතමු දීලා අපිට කිසියම් ආදායමක් උපය ගන්න යම් කාලයකට ඒ වගේ දේවල් කරන්න බෑ. නිදහස නැති වෙනවා. තේරුණාද? එහෙනම් වත්කම්
ඇප තැබීමට සිදුවීමේ අවාසි. ඔන්න වගේ වාසි දෙකක් අවාසි දෙකක් වෙල්ලිවොත් තමයි ලකුණු දෙකක් ලැබෙන්නේ. පැහැදිලිනේ? අනිත් ඒවාත් ඔය ලියන්න පුළුවන්. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2018 විභාග ප්‍රශ්න 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 අයන්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නේ. ධනසිරි විසින් කරගෙන ලබන අත්‍යන්ත රිදිපිලි ව්‍යාපාරයේ තරම් සාර්ථක නොවන බැවින් ඔහු හෝටලයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙයි. ප්‍රශ්නේ පැහැදිලිනේ? ධනසිරි විසින් කරගෙන යනු ලබන අත්‍යන්ත රිදිපිලි ව්‍යාපාරයේ තරම් සාර්ථක නොවන බැවින් ඔහු හෝටලයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ආහාර පාන සාමාන්‍ය මිනිස්සුන්ට ඕනමනේ. කොහොමත් ආහාර පාන අලෙවි කරන්න පුළුවන් කියලා. මේ සඳහා ඔහුට අරමුදල් සපයාගත හැකි මාර්ග 4ක් සඳහන් කරන්න. නම් කරාම ඇති. මාර්ග 4ක් සඳහන් කරන්නනේ. පැහැදිලි කරන්න කියලා නැති නිසා පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. ඒතර කරුණු 4 ලකුණු භාගයෙන් ලකුණු දෙකක් දීලා තියෙනවා පැහැදිලිවම ප්‍රශ්නයක කොටසක් නිසා. එකක් තමයි ඉතිරි කිරීම. දැන් ධනසිරි ළඟ මොනවා හරි ඉතිරි කරලා ඇතිනේ. දැන් එයා දැනටත් ව්‍යාපාරයක් කරානේ. ඒකෙන් ලැබු ලාභේ සම්පූර්ණයෙන්ම පරිභෝජනයේ සඳහා කැප කරලා නැහැනේ නේ. එහෙනම් තමන් ඉතිරි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් බැංකු ණයක් ගන්න පුළුවන්. දැනටත් එයා ව්‍යාපාරිකයෙක් වශයෙන් ක්‍රියාත්මක වෙච්ච නිසා බැංකු සම්බන්ධතාවක් තියෙනවා. පහසුවෙන් බැංකු ණයකුත් ගන්න පුළුවන් වෙයි. අනික වත්කම් විකිණීම. විශේෂයෙන්ම තමන් සතු ප්‍රධාන වත්කම් නෙවෙයි අතිරික්ත වත්කම්. අපි හිතමු තමන්ට ඉඩම් කීපයක් තියෙනවා. අපි හිතමු ධනසිරි ඉන්නේ කොළඹ ප්‍රදේශයේ. මෙයාට ඉඩමක් තියෙනවා තිස්ස මහාරාම පැත්තේ අරගෙන. හෝටලයක් ඉදි කරන්න කියලා. නමුත් දැන් හිතනවා තිස්ස මහාරාම පැත්තේ ඕන තරම් දැන් හෝටල් තියෙනවා. තව හෝටල් ඉදි කිරීමෙන් ලොකු ආදායමක් ගන්න බෑ. ඕනනම් අර කතරගම පෙරහැර තියෙන සීසන් එකේදී විතරක් ආදායමක් ලැබෙයි. ඊට පස්සේ නිකන් වහලා තියන්න තියෙනවා. තේරුමක් නැහැ. ඒ නිසා ඉඩම විකුණන තීරණය කරනවා. ඒ වගේ වත්කම් අතිරික්ත වත්කම් Tamanට අනවශ්‍ය කියලා තියෙන වත්කම් විකිණීමෙන් පුළුවන් මේ මුදල හොයාගන්න. ඊළඟට පෞද්ගලික ණය. Taman දන්න හිතවත් ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් පුද්ගලිකව ණයක් ගන්න පුළුවන්. එතකොට අර ලීගල් ලෝන් එකක් ගන්නවා වගේ වැඩ කටයුතු ගොඩාක් කරන්න වෙන්නේ බොහොම සරලයි. කට වචනේ විශ්වාසට ගන්න පුළුවන් පහසුයි. ඊළඟට හවුල්කරුවෙකු බඳවා ගැනීම. අන්න Tamanට පුළුවන් මේ හෝටලයට පාර්ට්නර් කෙනෙක් එකතු කරගන්න. අපි හිතමු Taman දන්න කෙනෙක් ඉන්නවා නම් පවුල කෙනෙක් වෙන්න පුළුවන්, මිත්‍රයෙක් වෙන්න පුළුවන්. අපි හිතමු සුපවේදියෙක් ලංකාවෙත් නැත්තම් විදේශගතවත් තරුපයේ හෝටල් වල තේරෙනවද? කෑම පිළියෙල කිරීම සම්බන්ධයෙන් මනාපල පුරුද්දක් ලැබුව කෙනෙක් නම් වඩා හොඳ. මොකද ඒතර එයාගේ උපදෙස්, එයාගේ මඟ පෙන්වීම, එයාගේ පෞද්ගලික කැපකිරීම මත හොඳ රසවත් ආහාර පාන සැපීමෙන් ගනුදෙනු කරුණු දිනා ගන්න පුළුවන්. ඒ වගේ තමන් මේ විෂයට අදාළම කෙනෙක් නම් වඩා හොඳයි. විෂයට අදාළ නොවන කෙනෙක් වුණත් අඩු ගානේ එයාගේ සල්ලි තියෙන කෙනෙක් නම් තමන්ගේ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පහසුවක් වෙනවා. ඊළඟට කල්බදු පහසුකම් ලබා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කුලී පිට ගෑනුම්. දැන් හෝටලයට අවශ්‍යයිනේ මොනවා හරි වත්කම්, මුල්තැන්ගේ උපකරණ අවශ්‍යයිනේ, විවිධ විදුලි උපකරණ අවශ්‍යයි. අපිට පුළුවන් ඒවා හයර් පර්චේසින් ක්‍රමයට. ඒ කියන්නේ පළමුව වටිනාකමින් කොටසක් ගවල ඉතිරිය පොලියක් සමග මාසික වාරිකයෙන් ගවල සම්පූර්ණ කරගන්න. එතකොට ඒකත් මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමක් හා සමානයි. ඔන්න ඔයගේ කරුණු 4කට ලකුණු 2ක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ආයන් නාමල්ගේ ව්‍යාපාරයේ ෂණික අනුපාතය 2:1 වේ. ෂණික අනුපාතය 2:1 වේ. මේ තත්ත්වය ඇතිවීමට බලපෑ හේතු 4ක් දක්වන්න. තේරෙනවද? දැන් මේ ෂණික අනුපාතය කියන්නේ මොකක්ද දරුවනේ? ෂණික අනුපාතය කියන්නේ ජංගම වත්කම් වලින් තොගය හැර වත්කම් තමයි ෂණික වත්කම් කියන්නේ. නැත්නම් ද්‍රව සීල වත්කම් කියන්නේ. ඒ ෂණික වත්කම් බෙදෙනම ජංගම බැරකම් වලින්. නැත්නම් ෂණික වත්කම් සහ ජංගම බැරකම් අතර ඇති සම්බන්ධතාවය තමයි මේ අනුපාතයෙන් අපි හොයන්නේ. සාමාන්‍ය අපි දන්නවා ගිනුම් කරන සම්ප්‍රදාය තුළ පිළිගන්නේ ෂණික අනුපාතය 1:1 නැත්නම් 1 තමයි ප්‍රශස්ත. ඒ කියන්නේ ජංගම බැරකම් හිමියන් අනපේක්ෂිත ලෙස ව්‍යාපාරයේ කෙරෙහි කිසියම් අවාසිදායක තීන්දුවකට ඇවිල්ලා සැකසංකා ඇවිල්ලා එකවර තමන්ගේ හිමිකාරත්වය ඉල්ලා සිටිහොත් තේරෙනවද? පමා කරන්න බෑ.
පමාකරොත් ණය හිමියන්ගේ අවිශ්වාසය තවත් තහවුරු වෙනවා. ඒ නිසා ක්ෂණිකව ඒ ජංගම බැරකම් හිමියන්ගේ ඉල්ලීම අනුව ඒ අදාළ ගෙවීම් කරලා ඒගොල්ලෝ නිදහස් කරන්න හැකියාව තියෙන්න ඕනේ. ඒ සඳහා ක්ෂණිකවත්කම් කියන එකයි. දැන් බඩු තොග වගේ ඉක්මනින් මුදල් කරගන්න බෑනේ. සමහර බඩු තොග විකිනෙන්නේ අවුරුද්ද එක ඍතුවකදී පමණයි. ඒ ඍතුව තව ඈතයි. සමහර භාණ්ඩ යල්පැන ගිහිල්ලා. ඒව සමහරට අඩු මිලට දුන්නොත් තමයි විකුණ ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනේ. ඒ නිසා භාණ්ඩ තොග ද්‍රවශීලවත්කම්ම නෙවෙයිනේ. ද්‍රවශීලතාව අඩුයි. ඒ නිසා ඒක අයින් කරන් පස්සේ ණයගැතියන් ටක් ගාලා අපිට පුළුවන් ඩිස්කවුන්ට් එකක් වට්ටම් දීලා ඉක්මනින් මුදල් කරගන්න පුළුවන්. අතැති මුදල් ශේෂය කොහොමද තියෙනවා. බැංකුවේ සල්ලි ටක් ගාලා ගිහලා ගන්න පුළුවන්. අරගෙන පියවන්න පුළුවන්. ඒ නිසා එක තමයි ප්‍රශස්ත. හැබැයි මේ දෙකට එකක් කිව්වම ඒක ශනිකවත්කම් දෙකක්. නැත්තම් ශනිකවත්කම් කෝටි 20ක් නම් ජංගම බැරකම් කෝටි 10යි. අන්න වැඩි එතකොට. ශනික අනුපාතය එකට එකක් හෙවත් එක තමයි ප්‍රශස්ත. දෙකට එකක් කියන්නේ ශනිකවත්කම් වැඩි. තේරෙනවද? ඒ தත්ත්වය හොඳම නැහැ. ඒ කියන්නේ අකර්මණ්‍යත් ඒ කියන්නේ ව්‍යාපාරයේ ද්‍රවශීල වත්කම් වල අකර්මණ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ ආදායම් උපදවන ද්‍රවශීල වත්කම් වලට වඩා ආදායම් උපදවන්නේ නැති නිස්කාරණේ තියෙන කෙටි කාල වත්කම් ප්‍රමාණය පෙන්눔 කරන එකත් හොඳ නැහැ. තේරෙනවද? අන්න ඒකට හේතු හතරක් දක්වන්න කියනවා. හතරට ලකුණු භාගය බැගින් ලකුණු දෙකක් දීලා තියෙනවා. එකක් තමයි ණයගැතියන්ගේ වටිනාකම වැඩි වීම. ණයගැතියන්ගේ වටිනාකම වැඩි. ණයට විකුණු වැඩියෙන් කරලා තියෙනවා. ණයගැතුව වැඩි. හැබැයි ණයගැතුව වැඩි වුණාට ඒගොල්ලෝ මුදල් ගෙවන්නේ පමා වෙලා නම්. ණයගැතියන්ගේ ණය එකතු කරගන්න කාලේ වැඩි නම් තේරුමක් නැහැ. ඒ කියන්නේ බොරුවට සිනේකවත්කම් පෙන්වනවා. හැබැයි අපි තුමු දැන් මාස 4කට සැරයක් තමයි ණයගැතුව මුදල් ගෙවන්නේ. දැන් හදිස්සි ඔය අතරේ ජංගම බැරකම් හිමියන්ට ගෙවන්න උන මොකද වෙන්නේ? සල්ලි නැහැ. තේරුණාද? අනිත් එක තමයි අත්‍යති මුදල් ප්‍රමාණය වැඩි වීම. දැන් අපි අත්‍යති මුදල් ප්‍රමාණය තියාගන්න සීමා සහිතවනේ. දැන් අපේ කුටුම්බයක නිවසක මාසික ආදායම ලක්ෂ 3ක් නම් ලක්ෂ 2ක් විතර අතේ තියාගන්නේ නැහනේ. අපි අඩු ගානකින් භාගයක්වත් අපි ආරක්ෂාකාරී බැංකුවක තැන්පත් කිරීම නැත්නම් ව්‍යාපාර කටයුත්තක යෙදවීම කරනවානේ. තියාගන්න මුදලක් තියෙනවානේ. දැන් ගමනක් ගියත් අපි හිතමු දැන් තමන් ගමන බොහොම ළඟ ගමනක් නම් යන්නේ නගරෙට ගිහිල්ලා එළවලු මාළු ටිකක් ගන්න නම් පර්ස් එකේ රුපියල් 50000ක් විතර දාගෙන යන්න අවශ්‍ය නැහැනේ. ඒ වගේ තමයි ව්‍යාපාරයකත් අත්‍යති මුදල් ශේෂයේ තියෙන්නේ කාරක ප්‍රාග්ධනයේ අවශ්‍යතා සපුර ගන්න එදිනෙදා වියදම් පියව ගන්න. ඒ මුදල් අනවශ්‍ය පරිදි වැඩිපුර තියාගත්තොත් මොකද වෙන්නේ? අන්න ශනික අනුපාතය මේක පෙන්වන්න කරද වැඩක් නැහැ. ඒ කියන්නේ මුදලක් සාමාන්‍යයෙන් දිනපතා අවශ්‍ය මුදල රුපියල් 20000යි 50000ක් විතර අපි රඳවගෙන තියෙනවා. එහෙනම් 30000ක් ආයෝජනය කර ආදායම් ලැබිය හැකි මුදල් ප්‍රමාණයක් ව්‍යාපාරේ නිෂ්කාරණේ රඳවගෙන ඉන්නවා. අනිත් එක බැංකු ශේෂය හෙළවීම. බැංකුවෙත් විශේෂම ජංගම ගිණුම මේ කියන්නේ ජංගම ගිණුමේ සල්ලි රඳවන් ඉන්නවා. ජංගම ගිණුමේ කෝටි ගාණක් තිබුණත් අපිට පොලියක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඒකත් අර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා පියව ගන්න ප්‍රමාණවත් මුදල් ශේෂයක් තමයි ජංගම ගිණුම පවත්වාගෙන යන්න ඕනේ. ඒකත් අනවශ්‍ය පරිදි වැඩිපුර තියාගෙන තියෙනවා. ඒ කියන්නේ ආදායම් උපද්දවන්නේ නැති තේරෙනවද? ආදායම් ජනනය නොකරන අක්‍රීය මුදල් ප්‍රමාණයක් බැංකුවේ තියෙනවා. අතේ විතරක් නෙවෙයි අතේ තියෙන මුදල් අක්‍රීයයි. ක්‍රියාකාරී නෑ ආදායම් උපදවන්නේ නැහැ. බැංකුවේ තියෙන මුදලුත් අක්‍රීයයි. අක්‍රීය මුදල් ප්‍රමාණය වැඩි කියන එකයි තේරුම් ගන්න. ඒක ඒ අනුව තමයි ශනික අනුපාතය දෙකට එකක් උනේ. අනිත් එක ලැබී යුතු ආදායම වැඩි වටිනාකමකින් යුක්ත වීම. දැන් ලැබී යුතු ආදායම් තියෙනවානේ විවිධ ණයගැතියන්ගෙන් විවිධ පාර්ශ්වයන්ගෙන්. ඒක ලැබී යුතු තමයි. නමුත් ඒක ලැබෙන්න තව කල් තියෙනවා. ඒකත් අනවශ්‍ය අන්දමින් ඉහළගයක් ගත් අරන් තියෙනවා. නමුත් ද්‍රවශීලතාවය නෑ තාම. තේරුණාද? අනිත් එක තමයි ජංගම වගකීම් අඩු වීම. සමහරට මේ ද්‍රවශීලවත්කම අපි පවත්වාගෙන යන මට්ටම හරි. ඒ ලෙවල් එක හරි. සාපේක්ෂව ජංගම වගකීම් අඩු වෙලා තියෙනවා. එහෙම හිතන්න පුළුවන්. ජංගම වගකීම් තියෙන්න ඕන ප්‍රමාණය මිලියන 50යි තියෙන මිලියන 20යි. ඒ වගේ වෙන්නත් පුළුවන් නේ. මෙන්න මේ තත්ත්ව නිසා තමයි මේ වගේ ශනික අනුපාතයේ එක ඉක්මවා යන්නේ. නැත්තම් සාමාන්‍ය ශනික අනුපාතයේ එකෙන් නතර වෙන්න ඕන. රයිට්. ඊළඟ ප්‍රශ්න බලමු. 7 වෙනි ප්‍රශ්න රෝමිලක් එකේ අයන්න. ව්‍යාපාරයකට කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපයාගත හැකි මාර්ග 4ක් සඳහන් කරන්න. කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපයාගත හැකි නැත්නම් කාරක ප්‍රාග්ධනය වැඩි කරගත හැකි මාර්ග කිව්වොත් ඒත් හරි. එකක් තමයි බැංකු අයිරා. ලේසිම දෙන්නේ. ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලන ප්‍රධානම මූල්‍ය මාර්ගය තමයි බැංකු අයිරා. බැංක් ඩ්‍රාෆ්ට්. හරිම ලේසියිනේ. එක දුරකථන ඇමතුමකින් පුළුවන්
බැංකුව අයිරාවක් ලබා ගන්න. සමහරට తాවකාලික අයිරා තියෙනවනේ ටෙම්පරරි ඕවර්ඩ්‍රාෆ්ට්. ඒ తాවකාලික අයිරාවක් ඉල්ලීමකින් තොරව දෙනවා. දැන් ව්‍යාපාරිකයා දීර්ඝ කාලයක් බැංකුව සමග ගනුදෙනු කරලා බැංකුවේ විශ්වාසය දිනාගත්ත ව්‍යාපාරයක් නම් අපි හිතමු ගිණුමේ තියෙන සල්ලි රුපියල් ලක්ෂ 5යි. ලක්ෂ 8ක චෙක් එකක් නිකුත් කරනවා. ලක්ෂ 3ක් මදීනේ. ලක්ෂ 3 අයිරා කරලා ගෙවනවා. ඒ නිසා කෙටිම මාර්ගේ පහසුම මාර්ගේ බැංකු අයිරා. එහෙම නැත්නම් වාණිජ්‍ය පත්‍රිකා. කමර්ෂියල් පේපර්ස් මාස 3න් 6න් උපරිම අවුරුද්දයිනේ. කල් පිරෙන මහජනයෙක්ගෙන් ගන්න කෙටි කල ණය. ඒ මගින් පුළුවන් කාරක ප්‍රාග්ධන වැඩි කරගන්න. එහෙම නැත්නම් ගෙවී යුතු වියදම් පමා කිරීම. විශේෂයෙන්ම ණයහිමියන්ට ගෙවීම, උපචිත වියදම් පුළුවන් පමා කරගන්න. ඒ කියන්නේ දැන් ඒ ගෙවීම කරන්න සල්ලි තියෙනවා. හැබැයි ඒ සල්ලි වලින් ඒ ගෙවීම කළොත් ඊට පස්සේ සල්ලි නැහැ. කාරක ප්‍රාග්ධනේ නැහැ. එදිනෙදා වියදම් පියව ගන්න සල්ලි නැහැ. ඒ නිසා අපි මේ වියදම් මාසකින් කල් දා ගන්නවා. ඒතර මේ මාසකින් කල් දාගත්තම අපිට පුළුවන් මේකේ අපේ දැන් ඒ මුදලින් අපිට එදිනෙදා අමුද්‍රව්‍ය මිලදී ගන්න, දෛනික වියදම් පියව ගන්න. එහෙම නැත්නම් කෙටි කාලින බැංකුව ණයත් ගන්න පුළුවන්. බැංකුව අයිරාවලට අමතරවත් මාස 3න් පියවන කෙටි කාල බැංකුව ණයත් ගන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම අපිට පුළුවන් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගන්න. තව අමතරව කීත හැකි ණය ගැතියු ඉන්නෝනේ. ණය ගැතියු ඉක්මනින් මුදල් කරගන්න. වට්ටම් දීලා ණය ගැතියන්ගේ ඉක්මනින් මුදල් කරගත්තොත් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ඒත් සම්පූර්ණ කරගන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට තව දින වෙළඳ ණය. අපි බහණ්ඩ සල්ලි දීලා ගන්න. අපට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. දිනපතා අවශ්‍ය නිමි බහණ්ඩ වෙන්න පුළුවන්. අපි ණයට ගන්නවා. ඒකයි මේ වෙළඳ ණය කියන්නේ. ණයට අරගෙන ඒවා විකුණුම් බවට පත් කරලා ගෙවනවා. එහෙනම් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය නිකම්ම සම්පූර්ණ වෙනවා. ණයට ගත්තම. අනිත් එක බදු වෙන් කිරීම. බදු වෙන් කිරීම. ආදායම් බදු සඳහා අපි කලින් වෙන් කරනවා. වෙන් කරාට ගෙවන්න තව කල් තියෙනවා. තේරෙනවද? ලාභයෙන් වෙන් කරගන්නවා. ගෙවන්න කල් තියෙන නිසා ඒ ලාභයෙන් වෙන් කරගත්ත බදු මුදල් ටික අපිට පුළුවන් කාරක ප්‍රාග්ධන ඔස්සේ වියදම් කරගන්න. ඊට පස්සේ ලාභාංශ වෙන් කිරීම. ලාභාංශත් කල්ැතුව වෙන් කරනවා. ගෙවන්න තව කල් තියෙනවා. ඒ වෙන් කරගත්ත දේ අපි පුළුවන් එදිනෙදා වියදම් පියවන්න සල්ලි මදි නම් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ලැබී යුතු ආදායම් කලින් ලබා ගැනීම. දැන් මම කිව්වා ණය ගැතියන්ට වට්ටම් දීලා කලින් මුදල් ලබා ගැනීම. ඒ වගේ ණය ගැතියන් ඇතුළු ලැබී යුතු ආදායම් කලින් ලබා ගන්න පුළුවන්. මේ හැම ක්‍රමයකින්ම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සම්පාදනය කරගන්න පුළුවන්. ලකුණු භාගයේ බැගින් කරුණු 4ට ලකුණු 2ක් ගන්න පුළුවන් එතකොට. ඊළඟට ආයන කොළඹ කොටස් සූමාරුව තුලින් ලැයිස්තුගත සමාගමකට ලැබිය හැකි වාසි 4ක් විස්තර කරන්න. කොළඹ කොටස් සූමාරුව තුලින් ලැයිස්තුගත සමාගමකට ලැබිය හැකි වාසි 4ක්. මේක ප්‍රශ්නේ පැහැදිලිව නැති වුණත් ප්‍රශ්නේ තේරෙනවා. මේ නොකිය කියන්නේ කිසියම් පොදු සමාගමක් කොළඹ කොටස් සූමාරුව තුල ලැයිස්තුගත කරාන් පස්සේ ලැයිස්තුගත සමාගමක් නැත්නම් මිලකල සමාගමක් වශයෙන් ලැයිස්තුගත කරාට පස්සේ ඒ සමාගම ලබන වාසි මේ අහන්නේ. ප්‍රශ්න පැහැදිලිනේ. කොළඹ කොටස් සූමාරුව තුලින් ලැයිස්තුගත සමාගමකට ලැබිය හැකි වාසි 4ක් කියන්නේ ඒකයි. කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි කරාම පොදු සමාගම ලැයිස්තුගත සමාගමක් වෙන ලිස්ටඩ් කම්පැනි එකක් වෙනවා. ඒ ලැබෙන වාසි. පළවෙනි එක තමයි සමාගම් වල කීර්ති නාමය හා ප්‍රතිරූපය හෙළවීම. සමාගමේ කීර්ති නාමය හෙළ යනවා. ඉහළ ප්‍රතිරූපයක් ඇති වෙනයි ස්ටොක් මාකට් ඩේලි මතකනේ. දිනපතා කොටස් මිල ලේඛන ප්‍රසිද්ධ කරනවා. ඒක නෙට් එකේ බලන්න පුළුවන් බොහොම ලේසියෙන්. ඒ වගේම ස්ටොක් මාකට් වීක්ලි, ස්ටොක් මාකට් මන්ත්ලි කියලා ප්‍රකාශන 3ක් අඛණ්ඩව ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මේවා ඇත්තටම ෆලෝ කරනවා. කොටස් වෙළඳපොළ පිළිබඳ උනන්දුවක් දක්වන ආයෝජකයොත් විභව ආයෝජකයොත් දෙගොල්ලොම මේවා පරිශීලනය කරනවා. යම් සමාගමක කොටස් පිළ මොකද වෙන්නේ? ක්‍රමයෙන් වේගෙන් ඉහළ යනවා. අඛණ්ඩව ඉහළ යනවා. ඒකට හැමෝගෙම නිත යනවා. හැමෝම කතා බහට ලක් වෙනවා. මොකද ඉහළ ප්‍රතිරූපයක් ඒ සමාගමට ලැබෙනවා. කියන්නේ එහෙමනේ. මාරා ඇසවල් කම්පැනි කෙනේ ABC සමාගම පුදුම බහින්නෙම නෑනේ. එන්නෙන්නම කොටස් වල නගිනවනේ. එහෙම තමයි කියන්නේ. එහෙනම් හොඳ ඉහළ ප්‍රතිරූපයක්. ඊළඟට සමාගම් කොටස් වලට වටිනාකමක් නිර්මාණය වීම. සමාගමේ කොටස් වලට හොඳ වටිනාකමක් නිර්මාණය වෙනවා. ඇයි? දිනපතා ඉල්ලුම සැපයීම අනුව තීරණය වෙන මිලක්. සමාගමේ නිෂ්පාදිත වල ගුණත්වය හොඳ නම් ඒ නිෂ්පාදිත වලට ඉහළ පිළිගැනීමක් ලැබෙනවා නම් මොකද අනිවාර්යයෙන්ම සමාගමේ කොටස් මිලත් ඉහළ යනවා. ඒකයි වටිනාකම නිර්මාණය වීම කියන්නේ. ඊළඟට සමාගම් කොටස් සඳහා ද්විතීයික වෙළඳපොළක් හිමිවීම. දැන් ලැයිස්තුගත සමාගමක් වුණාම තරැවුකරුවන් මගින් ඒ කොටස් මිල දී ගත්තට කොටස් විකුණ ගන්න පුළුවන්. ලැයිස්තුගත නොමුණොත් එහෙම තරැවුකරුවන්ගේ ආධාරය ලැබෙන්නේ නැහැ.
අපිම ගැනුම් කරු හොයා ගන්න ඕන. නමුත් ඕක අපිට කරන්න අපහසු දෙයක්. එහෙනම් ද්විතීයික වෙළඳපොළක් නෑ වගේ එතකොට. නමුත් මෙතනදී අනිවාර්යයෙන්ම ද්විතීයික වෙළඳපොළක් නිර්මාණය වෙනවා. ඒ තරවකරු ඉදිරිපත් වෙනවා ඕනම දවසක පවතින මිලට කොටස් අලෙවි කර දෙන්න. ඊළඟට උපාය මාර්ගික ආයෝජකයන් ආකර්ෂණය කරගත හැකි වීම. දැන් උපාය මාර්ගික ආයෝජකයෝ කියන්නේ ඒ ආයෝජකයෝ නිතරම බලනවා තමන් කොටස් මිලදී ගන්න කැප කරන මුදල් ප්‍රමාණය තව තවත් වැඩි කරගන්න. කොටස් අඩුවට ගන්න වැඩිපුර විකුණනවා. අන්න ඒගොල්ලන්ව ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ ලිස්ටඩ් කම්පැනි එකක් වුණොත් විතරයි. තේරෙනවද? නන් ලිස්ටඩ් කම්පැනි එකක් නෑ ඒගොල්ලෝ ආයෝජනය කරන්නේ. මොකද තරවු කරන මගින් විකුණ ගන්න බෑනේ. පහසුවෙන් මිලදී ගැනීම විකුණ ගන්න පුළුවන් වෙනුන් තරවු කරන මගින්. ඊළඟට ප්‍රශස්ත ප්‍රාග්ධන ව්‍යුහයක් ඇති කරගත හැකි වීම. අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ අවශ්‍යතාවලට ගැළපෙන මට්ටමේ ප්‍රාග්ධන ප්‍රමාණයක් රඳව ගන්න පුළුවන් වෙනවා. මොකද කොටස් විකුණ ගන්න ලේසි. මිල කළ සහ මිල නොකළ සමාගම් දෙකක් කොටස් නිකුත් කරොත් අපි හැමදාම ඉගෙන ගත්ත දේ මොකද්ද? වැඩි දිනෙක කොටස් මිලදී ගන්න මිල කළ සමාගම. එහෙනම් අපිට අවශ්‍ය ප්‍රාග්ධනය ප්‍රශස්ත ප්‍රාග්ධනය පහසුවෙන් සපය ගන්නත් පවත්වාගෙන යන්නත් පුළුවන්කම ලැබෙනවා ලැයිස්තුගත සමාගම නිසා. ඊළඟට සමාගමේ විශ්වාසනීය බව ඉහළ යාම. ලැයිස්තුගත සමාගමකට පිළිගැනීම වැඩි. දන්නෝ දෙවන්ත සමාගමක්. ඒ නිසා ආයෝජකයන්ගේ විභව ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන්. තේරුණාද? ඔය වගේ කරුණු හතරකට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. ඔව් ඊළඟට අපි හිතන්න පුළුවන් මෙහෙම. දැන් ලැයිස්තුගත සමාගමක් වුණාම කොටස් වෙළඳපොලේ සමාගමක් ලියාපදිංචි වුණාම සමාගමට ලැබෙන වාසි වගේම ආයෝජනයට ලැබෙන වාසි. ඒ කොටස් මිලදී ගන්න අපිට ලැබෙන වාසි මොනවද? ප්‍රධානම වාසිය තමයි ඕනෑම වේලාවක තමන්ට සල්ලි හදිස්සියක් නම් ද්‍රවශීලතා ගැටලුවක් නම් තරවුකරුවෙකු මගින් පහසුවෙන් කොටස් විකුණාගෙන ද්‍රවශීලතා ගැටලුව නිරාකරණය කරන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම වාසිය. දැන් ලැයිස්තුගත නොවූ සමාගමක නම් අපි හොයාගන්න බෑ ගැනුම් කරුවේ. ඒක දුෂ්කර දෙයක්. දැන් මම මගේ මිත්‍රයෙකුට කිව්වොත් මම අසවල් සමාගමේ කොටස් ගත්තා මට හදිස්සියක් වුණා. ඔයාලට පුළුවන් නම් මේ කොටස් ටික මම ඔයාලට පවරන්න සල්ලි දෙනකොට දෙන්නේ නැහැ. එයා ෂෙයා මාකට් එක නවෝදයක් නැත්නම් කොහෙත්ම ඒකට එකග වෙන්නේ. නමුත් මේක එහෙම නෙවෙයි තරවුකරුවෙක් මගේ ලේසියෙන් කොටස් විකුණලා සල්ලි කරගන්න පුළුවන්. තේරුණාද? ඊළඟ වාසිය තමයි කොටස් අපි අඩු මිලට අරගෙන මිල ඉහළ යනකම් බලන් ඉඳලා විකුණන මොනවද කරන්න පුළුවන්? ප්‍රාග්ධන ලාභ ලබන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභ උපයන්න පුළුවන්. ඊළඟට ප්‍රාග්ධන ලාභය මත අපෙන් රජය බදු අය කරන්නේ. හැබැයි ලැයිස්තුගත නොවූ සමාගමක් වුණොත් බදු අය කරනවා. ආදායම් මත. මෙතනදී ප්‍රාග්ධන ලාභයක් ලැබුවෝ කියලා අපිට බදු ගෙවන්න වෙන්නේ. තේරුණාද? ඒ වගේ දෙපැත්තටම මේක වාසි තියෙනවා. එහෙමත් විභාගයට අහන්න පුළුවන් නේ අහන්නවානේ. ඒකත් උළු තියාගන්න. right. ඊළඟ ප්‍රශ්නය අපි බලමු. ප්‍රෝමිලක්කම් 5. පහත දැක්වෙන්නේ ආයතනයක වෙළඳ ගිණුමෙන් උපුටාගත් දත්ත කිහිපයක්. පහත දැක්වෙන්නේ ආයතනයක වෙළඳ ගිණුමෙන් උපුටාගත් දත්ත කිහිපයක්. විකුණුම් තියෙනවා 5 ලක්ෂයක්, ආරම්භක තොගේ 80000ක්, ගැනුම් 3 ලක්ෂයක්, අවසන් තොගේ 1,20,000ක්. එතකොට ඉහත දත්ත ඇසුරෙන් ලබාගත හැකි තොරතුරු 4ක් සඳහන් කරන්න. තොරතුරු සඳහන් කරන්න. ලකුණු 4ක්ම දීලා තියෙනනේ. ලකුණු 4ක් වැඩි මේක වාස්තික පේපරයට එන මට්ටමේ ප්‍රශ්නයක්. කොහොමද ළමයට ඒක වාසියක් වුණා ලකුණු 4ක්ම ලැබුණා. මොකද්ද මේ කියන්නේ? දැන් ගිණුම් කරන අවබෝධය තියෙනවානේ. ඔබ හැමෝම ගිණුම් කරන විෂය ඉගෙන ගන්නවානේ. මේ වෙළඳ ගිණුමක දත්තන දීලා තියෙන්නේ. වෙළඳ ගිණුමක දත්තන මේ දීලා තියෙන්නේ. දල වශයෙන් පෙන්නුත් මේ වගේනේ. විකුණුම් 5 ලක්ෂයයි. ඊට පස්සේ ආරම්භක තොග 80000යි. ගැනුම් 3 ලක්ෂයයි. තුන් ලක්ෂ 80000යි. මේක අඩු කරනවා අවසාන තොග. එක් ලක්ෂ 20000යි. බිංදුව 8.2යි 2,80,000යි. මේ මොකක්ද? විකුණුම් පිරිවැය.
5,00,000යි. 5,00,000යි. 6,4,10,2.2.5. එහෙනම් මේ මොකක්ද දෙන්නේ? දල ලාභේ. දල වශයෙන් ඕකනේ. එහෙනම් ඉහත දත්ත ඇසුරෙන් ලබාගත හැකි තොරතුරු තරක් කොහොමද? දැන්ටම ඇවිල්ලා තොරතුරු කීපයක්. මොකක්ද? මේකේ දීපු දත්ත නෙමේ තියෙන ආරම්භක තොග තියෙනවා, ගැනුම් තියෙනවා, අවසන් තොගය තියෙනවා, විකුණුම් තියෙනවා. හරිද? විකුණුම් පිරිවැය නැහැනේ. මේ විකුණුම් පිරිවැය මෙන්න එකක්. දල ලාභේ ආවා. එහෙනම් එක උත්තරයක් තමයි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. තව හොයාගත හැකි එකක් තමයි දල ලාභේ. දල ලාභේ. තවත් මොකක්ද හොයන්න පුළුවන්? අපිට පුළුවන් තොග පිරිවැටුම් අනුපාත හොයන්න. තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාත හොයන්න පුළුවන්. මතකයිනේ? ඒ කියන්නේ විකුණුම් පිරිවැය දීලා දැන් අපිට ලැබෙනවා 2,60,000ක්. ඒක බෙදෙනවා සාමාන්‍ය තොගේ. ඒ කියන්නේ ආරම්භක තොගේ අවසන් තොගේ එකතු කරලා දෙකෙන් බෙදුවම සාමාන්‍ය තොගේ එනවා. බෙදුවම එනවා තොග පිරිවැටුම් වාර ගන්න. තොග විකින්න වාර ගන්න. තව අපිට හොයන්න පුළුවන් මොකක්ද? දල ලාභයේ තියෙනවා. විකුණුම් තියෙන නම් ඉර යට විකුණුම් ඉර උඩ දල ලාභය වැඩි කිරීම 100. මොකද්ද? දල ලාභ අනුපාතයත් හොයන්න පුළුවන්. දල ලාභ අනුපාතය. තවත් ඔන්න හොයන්න පුළුවන් අපිට තොග අත්‍යති දින ගණන. ඒ කියන්නේ තොග විකිණීමට පෙර ගබඩාවේ රැඳෙන කාලය. තොග අත්‍යති දින ගණන. තොග අත්‍යති දින ගණන. කොහොමද ඒක හොයන්නේ? ඉර යට ණයට විකුණුම් ඉර උඩ සාමාන්‍ය තොග වැඩි කරන කාලය. මතකනේ? ඔය වගේ තොරතුරු වර්ග 5ක් හොයාගන්න පුළුවන් මේකේ. ඒ පහෙන් ඕනෑම 4කට ලකුණු කීයක් ලැබුණාද? ලකුණු 4ක්මනේ. ලකුණු 4ක්ම ලැබුණා. 5ක්ම දින පහෙන් ඕනෑම 4ක් හරි. පැහැදිලිනේ? ඔය වගේ අනුපාත අපිට ගණනය කරන්න වෙනුවට අනුපාත ඔස්සේ මේ වගේ මේ විශ්ලේෂණාත්මක පිළිතුරු ලියන ප්‍රශ්න වරින් වර යොමු වෙනවා අනිවාර්යයෙන්. ඒක දෙක සමබර වෙන එකක්. කොටසක් වෙන අනුපාත ගණනය කරන්න, කොටසක් වෙනවා විස්තර කරන්න. පැහැදිලිනේ? රයිට්. ඒතර අපි අද පාඩම් පරිච්ඡේදය තුලින් මූල්‍ය කළමනාකරණය කියන විෂය නිර්දේශයේ වටිනාම පාඩම් ඒකකයට අදාළව 2000 වර්ෂයේ සිට 2018 දක්වා යොමු වෙච්ච සියලුම විභාග ප්‍රශ්න අපි සාකච්ඡා කළා. අතරින් පතර සමහර ප්‍රශ්න ඉදිරියට අනවශ්‍ය නිසා යල්පැන ගිය නිසා අපි ඒවා ඉවත් කරා. යල්පැන නොගිය සියලු ප්‍රශ්න අපි ඉතා විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය, ප්‍රධාන පාලක පරීක්ෂකතුමා අපේක්ෂා කරන පිළිතුරුවල ස්වභාවය, ධාරිතාවය, ඒ වගේම එක ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණයේ කියන පාඩම් ඒකකයට අදාළ පාඩම් පරිච්ඡේද 9ටම අදාළව ප්‍රධාන පාලක පරීක්ෂකවරයා අපූර්වට ප්‍රශ්න කිසියම් රටාවකට සමබරතාවකින් යුතුව යොදාගත් ආකාරයේ වැනි කෝණයන්ගෙන් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කළා. ඒ නිසා මම හිතනවා දැන් ඔබට 100%ක්ම ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් යොමු වෙන ඕනෑම ප්‍රශ්නයක් ඔබේම කරගන්න. ඔබට පහසුවෙන් ෆැමිලිය කරගන්න. ඔබට සමීප කරගන්න හැකියාව ලැබෙනවා. ඒ තුලින් ඔබට ඉතා නිර්වුල් ලෙස සරලව බොහොම සැහැල්ලුවෙන් සම්පූර්ණ දෙන ලකුණු ප්‍රමාණයම ලබා ගන්න පුළුවන් වන ආකාරයේ පිළිතුරු ලියන්න දැන් කුසලතාවය ඔබ වර්ධනය කරගෙන හමාරයි. තේරුණාද? තවදුරටත් ඔබට මේ කුසලතාවය වර්ධනය කරගන්න අපි ඊළඟ පාඩම් පරිච්ඡේද වලින් ආදර්ශ ප්‍රශ්න නැත්නම් අනුමාන ප්‍රශ්න කීපයක සාකච්ඡා කරනවා. ඒ ප්‍රශ්නත් අනිවාර්යයෙන්ම ඔබ පරිශීලනය කරන්න. මොකද හේතුව මම ගොඩක් කල්පනා කරලා මහන්සි වෙලා 2022 23 ඉදිරි විභාග වර්ෂ දෙක අනුමාන කරලා ගෙස් කරලා තමයි හැදුවේ. බොහෝලට මම හදන ආදර්ශ ප්‍රශ්න ඊළඟ අවුරුද්දේ පේපර් එකේ අනිවාර්යයෙන් ප්‍රශ්න බවට පත් වෙනවා. ඒ නිසා අපි ඊළඟ පාඩම් පරිච්ඡේදත් නැවත හොඳින් පරිශීලනය කරලා ඔබ ඒ තවදුරටත් ව්‍යුහගත අභ්‍යාස, කියන්නේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ව්‍යුහගත අභ්‍යාස වලට අවශ්‍ය කුසලතාවය වර්ධනය කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපි
නැවත ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් හමු වෙන්න උත්සාහ කරමු.